පන්සිල් සමාදන් වීමට සූදානම් වෙන්න নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ශ්‍රද්ධාවන්ත පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් සෑම දිනාගේම සිත්වල බුද්ධාලම්බන ප්‍රීතිය වැඩි වෙන විදියට මේ අලංකාරවත් බුද්ධ මන්දිරයේ තුල තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දල්වා තිබෙන පහන ඒ වාගේම සුවඳ දුම් මල්ලාදීන් යුත් මේ සීල පූජාවන් තුන්ලොවක් සනසා වදාළ තුන් ලෝකෙට පිහිටවන්ට පහළ වුණු අපේ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ උදෙසා පූජා කරමු පූජාම වේවා කියන අදහසින් අපි එකට ගාථා කියමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස් බුද්ධෝ භගවා වන්දාමි චේතියං සම්බං සම්බටානේ සුපතින්තිතං සාරීරික ධාතුමා බෝධිම් බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං
වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනිං දන්ස සිරිපා පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන වේතේන ලබාමි මොක්ඛ උප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තතයාති විනාශබා සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභං පානීයමේතම් භගවා පතිගන්නාතෝ අදිවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්නාතෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාග කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්ධින්තික අකාලි කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත් සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද මේ පින්වත් හැමදෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව උතුම් මෑණි කෙනෙකුගේ ගුණේ සිහිපත් කරලා ඒ මෞතුමියට පින් අනුමෝදන් කිරීමේ පින්කමටයි මේ සෑම දිනාම බොහෝම ශ්‍රද්ධාවෙන් සම්බන්ධ වෙන්නේ 2021 7 වෙනි මාසේ 8 වෙනි දින පරලොව සැපත් මොනිකා ගේට් රෝඩ් ජයතිලක රණසිංහ ආදරණීය මෑණියන් වහන්සේ වෙනුවෙන් දූ දරුවන් ඥාතීන් හිතයිශීන් සෑම දිනම එකතුව සිද්ධ කරන පින්කම ප්‍රධාන දායකත්වයේ නිලාං රණසිංහ මහත්මයා එවාගේම ලක්ෂ්මන් රණසිංහ මහත්මයාගේ පුතුණුවරු දෙපළ එවාගේම සහෝදර සහෝදරියන් විසින් මේ පින්කම සිද්ධ කරනවා. ඉතින් මේට අවසර 46කට පෙර පරලෝකසපත් වන්ට යෙදුණු ආදරණීය පියාණන් වහන්සේ වන ආරිවංශ සුමතිපාල රණසිංහ මහත්මයාට
පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පරලොව සපත් පියාණන්ගේ සහෝදරයන් වන විමලපාල රණසිංහ මහත්මයා, වික්‍රමපාල රණසිංහ, චන්ද්‍රපාල රණසිංහ කියන ඒ මහත්වරුන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මීට මාස 6කට කලින් පරලොව සපත් වන්ට යෙදුණු බත්පඩන නිලමගේ ධර්මකීර්ති මහත්මයාට පින් අනුමෝදන් කිරීම, මීට වර්ෂ 21කට කලින් පරලොව සපත් ගුණශීල ජයගොඩ ඒ පැටි අංකල්ට ඒ මහත්මයාට පින් අනුමෝදන් කරන්නටත් සමස්ත ලෝකයේ මුහුණ දී තිබෙන මේ වසංගත රෝග තත්ත්වය ඊතා ඉක්මනින් දුරු වේවා. නිලාං රණසිංහ මහත්මයා ඒ ක්‍රියාකාරී සමාජිකත්වයේ දරන දෙහිවල මිත්‍ර සංසදේ සමාජිකයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සියලුම සංඝ පීත්‍රූන් වහන්සේලාට නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. නිලාන් මහත්මයා අපේ ගොතුටුව චන්දන විහාරස්ථානයට ගිහිල්ලා බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් මේ ධර්ම දේශනාව සඳහා අපිට ආරාධනා කරන්නට යෙදුණා. දැහැත් ආදී පිළිගන්වලා ශාසනික වශයෙන් කරන්න තියෙන මූලික චාරිත්‍ර ධර්ම සම්පූර්ණ කරලයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් අම්මගේ 7 දවසේ පින්කමත් ධර්ම දේශනාවත් අප විසින් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් අද ඊටත් වඩා ලස්සනට හැම දිනාගේම සිත් තුළ මේ බුද්ධාලම්මන ප්‍රීතිය ඇති වෙන විදියට මේ පින්කම සූදානම් කළා තියෙනවා. අද මේ නිවසට ඇතුළු වෙනකොට පන්සලක සුවඳ, විහාරයක සුවඳ, බුදුමෙදුරක සුවඳ මේ නිවස තුළ පින්නතුන් අඳවා ගන්නට පුළුවන්කම ලැබුණා. ඒ නිසා මේ ගෙදර බණහන් දෙන ඕන කෙනෙකුට ඉස්සෙල්ලාම බුද්ධාලම්මන ප්‍රීතිය ඇති වෙනවා. මේ ගෙදර අද බණක් තියෙන්නේ, පින්කමක් තියෙන්නේ, ධර්ම දේශනාවක් තියෙන්නේ කියන ඒ හැඟීම පින්නතුනි ඇති වෙනවා. ඒක තමයි වටින්නේ කියලා කියන්නේ බණහන්නේ නැත්තන්ට කෙලින්ම බණට ඇවිල්ලා වාඩි වෙනවට වඩා ඒ සිතේ බුද්ධාලම්මන ප්‍රීතිය ඇති නැත්තම් පැහැදීම ඇති කරගෙන වාඩි වෙන්න පුළුවන් නම් හිතත් ලස්සනට එකඟ කරගෙන පින්නතුනි බණ ටික අහන්න පුළුවන්කම තියෙනවා. නිදාන් මහත්මයා ආරාධනා කරනකොට මතක් කළා හාමුදුරුවනේ අම්මගේ 3 මාසේ බණට පරාභව සූත්‍රය දේශනා කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ අනුව අද මාතෘකාවට ගත්තේ පරාභව සූත්‍රය. පරාභව කියන වචනේ තේරුම තමයි පිරිහීම. ඒ පිරිහීමේ දොරටු කීපයක් නෙවෙයි මහ විශාල රාශියක් පිළිබඳව ගාථා 11කින් බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාලා. මේ කියන කිසියම් කාරණාවක් දියුණුවේ දොරටු නෙවෙයි පිරිහීමේ දොරටු. එතකොට පරාභව සූත්‍රයේ දේශනා කරන්න හේතුණු කාරණාවක් තියෙනවා. පින්නතුන්ට මතකයි දෙවියන්ගේ ආරාධනාවෙන් බුදුහාමුදුරුවෝ මංගල සූත්‍රය දේශනා කළා. ඒ මංගල සූත්‍රයේ තියෙන දියුණු වෙන කරුණු. එතකොට දෙවියන් කල්පනා කළා අපි බුදුහාමුදුරුවන්ගෙන් දියුණු වෙන කරුණු ඇහුවට පිරිහීමේ දොරටු මොනවද කියලා ඇහුවේ නෑනේ. බුදුහාමුදුරුවන්ගෙන් අහන්න ඕනේ පිරිහීමේ දොරටු මොනවද කියලා. ඒ නිසා මතක තියාගන්න මංගල සූත්‍රය දෙසූ දවසට පහුවදාම තමයි බුදුහාමුදුරුවෝ පරාභව සූත්‍රය දේශනා කළේ. මංගල සූත්‍රය දේශනා කරපු දවසට පහුවදා දෙවියන්ගේ ආරාධනාවෙන් පරාභව සූත්‍රය දේශනා කළා. එතකොට පරාභව සූත්‍රය කියලා කියන්නේ අවිජහිත දේශනාවක්. අවිජහිත කියලා කියන්නේ පින්නතුනි කිසිදු බුදුවරයෙක් අත් නොහරින දේශනාවක්. දැන් මහා මංගල සූත්‍රය ලෝකෙට පහළ වෙන සෑම බුදු කෙනෙක්ම දේශනා කරනවා. ඒ මංගල සූත්‍රයේ කිසි බුදු කෙනෙක් අතහරින්නේ නැහැ. ඊළඟට ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සෑම බුදු කෙනෙක්ම දේශනා කරනවා. ඒ සූත්‍රයේ කිසි බුදු කෙනෙක් අතහරින්නේ නැහැ. ඊළඟට සතිපට්ඨාන සූත්‍රය කිසිදු බුදු කෙනෙක් අතහරින්නේ නැහැ. සෑම බුදුවරයෙක්ම සතිපට්ඨානෙ දේශනා කරනවා. අනිත් එක තමයි මේ පරාභව සූත්‍රය. විශේෂයි. ඒ කියන්නේ කිසිදු බුදු කෙනෙක් අතහරින්න නැතුව දේශනා කරන සූත්‍රයක් තමයි මේ පරාභව සූත්‍රය. එතකොට මේක ගාථා ස්වරූපයෙන් තියෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරනවා සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරාභවෝ. මේකේ අර්ථය තේරුම් ගන්න හරි ලේසියි. ඒ කියන්නේ සුවිජානෝ භවං හෝති දියුණු වෙන කෙනා පහසුවෙන් දැනගන්න පුළුවන්. සුවිජානෝ පරාභවෝ පිරිහෙන කෙනත් පහසුවෙන්ම දැනගන්න පුළුවන්. ඇයි ධම්මකාමෝ භවං හෝති ධර්මයට කැමති කෙනා දියුණු වෙනවා. ධම්මදෙස්සී පරාභවෝ ධර්මයට දේශ කරන කෙනා
පිරිහෙනවා. ධම්ම දෙස්සී පරාභවෝ. ධර්මයට දේශ කරන කෙනා පිරිහෙනවා. අපි කතාවක් තියෙන්නේ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා. ඒ ගහ හැදෙනවා නම් දෙපෙත්තෙන් දැනගන්න පුළුවන්. ඒ වගේ මිනිහෙක් වුණත් හැදෙනවා නම් ඒක දැනගන්නට පින්නතුනි පුළුවන්. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා දැන් සමහරව ඉන්නවා කිව්වා අපි වැරදි වැඩ කරන්නේ අපි කාගේවත් අපෙන් කාටවත් කරදරයක් නැහැ අපේ පාඩුවේ අපි ඉන්නේ ඒ නිසා අප මොකටද පන්සල් යන්නේ අප මොකටද සිල් ගන්නෙ අප මොකටද භාවනා කරන්නේ එහෙම කල්පනා කරන පිරිසක් මේ ලෝකේ ඉන්නවා මහණෙනි ඒ ඇත්තෝ අලුතෙන් පින් කරන්නේ නැහැ නමුත් අර පෙර කරගත්තු පින විතරක් භුක්ති විඳලා අවසන් කරගෙන ආපහු සසර දුකට වැටෙනවා කිව්වා. ඒ කියන්නේ පින කියන එක ගෙවෙනවනේ. අපෙත් එහෙමයි ඔය ඇත්තන්ගෙත් එහෙමයි. අපෙත් පින භික්ෂුන් වහන්සේලාගෙත් පින් ගෙවෙනවා. ඔය ඇත්තන්ගෙත් පින ගෙවෙනවා. ඒ ගෙවෙන පින් වලට හරියන්න අලුතෙන් පින එකතු කරන්න ඕනේ. එහෙම නොකර හිටියොත් පින්නතුනි පිරිහෙනවා. පිරිහෙනවා කියලා කියන්නේ සසර දුකට ආපහු වැටෙනවා. ඒ නිසා ඒ ඇත්තෝ කියනව නම් අපි මොකටද පන්සල් අප මොකටද සිල් ගන්න අප මොකටද භාවනා අපෙන් කාටවත් කරදරයක් නැහැ. අපේ පාඩුවේ අපි ඉන්නේ. එහෙම හිතන පිරිසක් ඉන්නවා. දැන් ඔය අපේ ධර්ම දේශනාවක දවසක් මතක් කළා. එක දුවෙක් දවසක් කතා කරලා කියනවා හාමුදුරුවනේ මම හැමදාම සිරිතක් හැටියට සෙනසුරාදට කාක්කන්ට කිරිබත් දානවා කිව්වා. කාක්කන්ට කිරිබත් දානවා. හාමුදුරුවනේ මෙහා කොනේ ඉඳලා යහා කොනට දාලා ආපහු මෙහා කොනකොට කිරිබත් ඇටයක් කරන්නේ සත්තු ඔක්කොම කාලා. ඔහොමින් අතරේ හාමුදුරුවනේ මට මගේ අම්මා නැති වුණා. අම්මා නැති වුණාට පස්සේ අම්මගේ ඔක්කොම කටයුතු අවසන් කරලා මං ආපහු අර වැඩේ පටන් ගත්තා. මොකද කිරිබත හදන වැඩේ. දැන් මම කවදා කල්පනා කළා දැන් මේ කිරිබත හදන එකෙන් මම මේ සත්තුන්ට දැම්මට මම මේ පින කාටවත් අනුමෝදන් කරන්නේ නැහනේ. ඔහේ දැම්ම ඔහේ ආවා. ඒ නිසා දැම්මට පින් දෙන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි මගේ අම්මා. හාමුදුරුවනේ මම අම්මා ගැන හිතලා කිරිබත හදලා පාරේ තැන් තැන් වල වෙනද වගේ දැම්මයි කිව්වා. හාමුදුරු විශ්වාස කරන්න එක සතෙක්වත් එක කාක් එක්කත් ආවේ නෑ කෝ කිරිබත් ඇටයක්. අවුරුදු 6ක් තිස්සේ කරපු වැඩේ. අම්මා සිහිපත් කරලා කිරිබත් හදලා දාපු දවසට එක සතෙක්වත් එන්නේ නෑ කිරිබත් ඇටයක්වත් කන්න. මේ නෝනා මේ දුව අහනවා අපෙන් හාමුදුරුවනේ ඇයි එහෙම වුනේ කියලා ඇහුවා. මං කිව්වා අම්මට ඉතින් ඒ පිනවත් ගන්න බැරිව ඇති කියලා. මේ දුව එකපාරටම කිව්වා ඇත්තයි හාමුදුරුවනේ මටත් ඕකම හිතුණා මගේ පිනවත් අම්මට ගන්න බැරිව ඇති කියලා. මං ගාව එහෙම කියන්නේ කියලා. නෑ හාමුදුරුවනේ අපේ ගෙදර තියෙන පන්සලක් ඉස්සරහා. සාලේ උළුවස්ස ගාවට ගිය හැටිය පේන්නේ පන්සලේ චෛත්‍ය කොත. අම්ම නෙවෙයි කිව්වා කවදාවත් පන්සලට ගිහිල්ලා මලක් පහනක් පූජා කරපු දවස් මට මතක නෑ කිව්වා. ජීවිතේට ඒ අම්මා. හැබැයි අහන්නේ අම්මගෙන් කාටවත් කරදරයක්වත් නෑ. අම්මගේ පාඩුවේ අම්මා ඉන්නේ. ගේ සුද්ධ බුද්ධ කරගෙන පාඩුවේ පිරිසිදු අම්මා ඉන්නවා. හැබැයි පින් කරන්නේ නෑ. දැන් ඒ අම්මා නැති වුණානේ. දැන් දුව හදනවා අම්මට පින් දෙන්න. ඒ දුව හදනවා අම්මට පින් දෙන්න. නමුත් ඒ පින ගන්න බෑ අම්මට. ඔන්න බලන්න වෙච්ච දේ. එතකොට හිතන්නකො පින්නතුනි ඒ ජීවිතේ කොත නැද්ද කියලා. ඒ කියන්නේ අම්මා ගැන හිතලා කිරිබත හදලා දාපු දවසට ඒ සකසතෙක්වත් එන්නේ කිරිබතරයක්වත් කන්නේ. ඊට පස්සේ මේ දුව කියනවා හාමුදුරනේ ඊට පස්සේ මම අම්මා ගැන හිතන්නේ නැතුව කිරිබත හැදුවා. අද මේ පින අම්මට නෙවෙයි කියලා. අම්මා ගැන හිතන්නේ නැතුව කිරිබත හදලා දාපු දවසට සත්තු ඔක්කොම විල කාලේ යනවා කිව්වා. බා හිතන්නකෝ ජීවිතේ කොහොම ඇද්ද කියලා එතකොට. ඒ කියන්නේ දුව පින් දෙන්න හදනවා සතෙකුට හරි කන්න දීලා අම්මට. නමුත් ඒ පිනවත් ගන්න අම්මට පින නැහැ. පින ගන්නත් පින්නතුනි පින තියෙන්න එපාය. පින නැත්තම් කවදාවත් පින ගන්නට බැහැනේ. මොන බලන්නකෝ. ඒ නිසා අනුන්ගේ පින් වලින් යැපෙන්න විතරක් ජීවත් වෙන්න විතරක් කිසි දවසක පින්නතුනි බලන් ඉන්න එපා. හොඳට කුසලයේ දියුණු කරගන්න. එහෙම නැත්තම් ඉදිරි ජීවිත දුක්ඛදායක ස්වභාවයටපත් වෙනවා. ඒ නිසා මේ ජීවිතවල අපි දකින දේවල් ටික හොඳටම ඇතිනේ. දැන් ජරා මරණ වට කරගෙන පහර දෙනවා. අපිට ජරා මරණ වට කරගෙන පහර දෙනවා. ඒ ජරා මරණ වට කරගෙන පහර දෙන කාලෙක කරන්න ඕන එකම දේ තමයි පින්නතුනි කුසලය. වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ හෙට මේ ජීවිතවලට අපිට වග කියන්න කාටවත් බෑ. හැබැයි කුසලයෙන් පෝෂණය වූ ජීවිතය හෙට පින්නතුනි වග කියනවා. කවුද වග කියන්නේ? කුසලයේ විසින් වග කියනවා. ඒ නිසා ධම්මකාමෝ බවං හෝති ධර්මයට කැමති කෙනා දිනුන ධම්ම දෙස්සී පරබවෝ ධර්මයට දේශකෙන්න කෙනා පිරිහෙනවා. බුදුහාමුදුරු දේශනා කරන ලස්සන සූත්‍රයක් පින්නතුනි අංගුත්තර නිකායේ 3 වෙනි කොටසේ මේ සම්මත්ත නියාම කියලා සූත්‍රයක්. ඒ කියන්නේ සමහරව ඉන්නෝ මහණි කොච්චර බණ ඇහුවත් ඒ කුසල ධර්මයේ තුලින් ආර්ය මාර්ගයට එන්න බෑ. බණමයි අහන්නේ. නමුත්
කුසලයේ තුලින් ආර්ය මාර්ගයට එන්න බෑ. ඇයි? කරුණු පහක් හිතේ තියාගෙන යැත්ත බණහන්නේ කිව්වා. මොකද්ද? පළවෙනි තමයි කතාවට පරිභව කරනවා. ඒ කියන්නේ දේශකයන් වහන්සේගේ දේශනා විලාසයට හරි මොකක් හරි ඒකට පරිභව කරනවා. බණහනෝ තමයි. බැලුවම් පේනව බණහනෝ වගේ. නමුත් අහන්නේ කතාවට පරිභව කරන්න බලාපොරොත්තු වෙන්නේ. දෙවෙනි එක තමයි ධර්ම කතිකයාට. ඒ කියන්නේ දේශකයන් වහන්සේට පින්නතුනි පරිභව කරනවා. කතාවට කියන්නේ ඒ කතා විලාසයට, ඒ කියන්නේ බණ විලාසයක් තියෙනවනේ. ඒ බණ විලාසයට මේ පරිභව කරනවා. දෙවෙනි එක තමයි ධර්ම කතිකයාට පරිභව කරනවා. තුන්වෙනි එක තමයි තමාට පරිභව කරනවා. හතරවෙනි එක තමයි එකඟ නොවූ සිතින් තමයි යහු බණහන්නේ. ඇයි? ඒ ඇත්ත බලන්නේ කොයි වෙලාවෙත් බණේ සිදුරක් හොයන්නේ. බණේ අඩුපාඩුවක් හොයන්නේ. ඒක බණක අඩුපාඩුවක් හොයන්න හිතාගෙන බණහනකොට සිදුරක්ම තමයි පින්නතුනි පේන්නේ. හොඳක් කිව්වත් පේන්නේ වැරදි විදියට. ඒක තමයි හැටි. ඒ හිත හොයන්නේ මේ වගේ දේවල්නේ. ඒ නිසා සිදුරු සොයන අදහසින් කවදාවත් බණහන්න එපා. එතකොට පින්නතුනි පිරිහෙනවා. ඒ පිරිහෙන්නේ දේශකයා නෙවෙයි. පිරිහෙන්නේ පින්නතුනි ශ්‍රාවකයා. ඒ කියන්නේ අහන කෙනා පින්නතුනි පිරිහීමටපත් වෙනවා. දැන් බුදුහාර දේශනා කරනවා කොයි වෙලාවකත් බණක් කිව්වන් පස්සේ බණක් අහනකොට හිතන්න ඕනේ මේ බණ කියන්නේ මට කියලා. අන්න එතකොට පින්නතුනි හැදෙනවා. දැන් සමහරු බණට ආරාධනා කරන්න ආවම හාමුදුරුවනේ රිදෙන්න කියන්න, වදින්න කියන්න, හාමුදුරුවන්ට කියන්න ඕනේ නැහැ නේ කියන හැටි අමුතුවෙන් දන්නවනේ කියන හැටි. ඒ බණකට ආරාධනා කරන වෙලාව කවදාවත් එහෙම කියන්න හොඳ නැහැ. ඒ කියන්නේ එතන ඉස්මතු වෙන්නේ දැන් නිලන් මහත්තයා කියපු විදිහ හොඳයි. හාන්නේ අපේ ගෙදර අම්මගේ බණට පරාභව සූත්‍රය කියන්න පුළුවන් නම් හොඳයි. නිලන් මහත්තයා එතකොට කිව්වේ නෑ මේ කට්ටිය බණ අහන්නේ නෑ එමෙ පිරිසක් එන්නේ එහෙම කිව්වේ නෑ. පරාභව සූත්‍රයෙන් බණ ඒක හොඳයිනේ. සමහරු අපිත් එක්ක කියනවා. දැහැත්තටත් දීලා ආරාධනා කරලා රිදෙන්න කියන්න, වදින්න කියන්න. එහෙම හොඳ නෑ. කවදාවත් ඔය ඇත්ත බණකට ගිහිල්ලා සාමීන් වහන්සේට ආරාධනා කළා එහෙම කියන්න එපා. එත ඉස්මතු වෙන්නේම ද්වේෂයනේ. දේශ ඉස්මතු වෙන්නේ. එතකොට ඒ තුල ඒ ඇත්ත බලාපොරොත්තු වෙන්නේ හොඳ දෙයක් නම් හොඳයි. නමුත් රිදෙන්න වදින්න කියනකොට පින්නතුනේ එතනම තේරෙනවනේ පින්නතුනේ දේශසහගතවයි පින්කම කරන්න කියලා. ඒස බණක් අහනකොට කොයිලාවෙත් හිතන්න මේ බණ කියන්නේ මට. එතකොට පින්නතුනේ හැදෙනවා. හදාගන්න පුළුවන්. දැන් සමහර බණ අහලා ඒ කියන්නේ එයාටන් ෂෝප් බණ ටික එහෙම සමහරු කියන්නේ. අපරාධ වෙලාවට හිටියේ නැත්තේ හිටියනම් ෂෝප් බණ ටික කියනවා. එහෙම හිතන්න එපා. බණක් අහනකොට Tamanට කියනව කියලා හිතන්න පින්නතුනේ එතකොට දියුණු වෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා දෙවෙනි ගාථාවේදී අසන්තස්ස පියා හොಂತಿ සන්තේන කුරුතේ පියං අසතං ධම්මං රෝචේති තම්පරා භවතු මුකං පිරිහිමේ දොරටුවක්. මොකද්ද? අසන්තස්ස පියා හොಂತಿ. ඒ කියන්නේ සද්ධර්මයට අකමැති පිරිහීමට කැමැති පුරුෂයාට අසන්තෝ අසත්පුරුෂය ප්‍රිය වෙනවා. නමුත් බුද්ධ ආදී ආර්ය උතුමන් වහන්සේලා ප්‍රිය කරන්නේ නෑ. එතකොට පින්නතුනි පිරිහීමකටපත් වෙනවා. බුදුහාරු දේශනා කරනවා මේ ලෝකේ ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකයා සහ නියත මිත්‍යා දෘෂ්ටිකයා කියලා දෙන්නේ. මිත්‍යා දෘෂ්ටිකයා කියලා කියන්නේ පින්නතුනි එක්කෙනෙක්, නියත මිත්‍යා දෘෂ්ටිකයා කියන්නේ තව එක්කෙනෙක්. නියත මිත්‍යා දෘෂ්ටිකයා ඒ කියන්නේ දැන් කල්ප විනාශය වෙනකොට දිව්‍ය ලෝක දෙවිවරු හිසකෙස් කඩා දාගෙන මනුස්ස ලෝකෙට එනවා. ඇවිල්ලා මිනිසුන්ට කියන මිනිසුනේ කල්ප විනාශය යන්නේ ඉක්මනට පින් කරන්න කුසල කරන අමතාතර සලකන්න කියලා. එතකොට අන්‍යාගම්, ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික මිනිස්සුත් පින් කරන්න පටන් ගන්නවා. නමුත් නියත මිත්‍යා දෘෂ්ටිකයා ලෝකෙ පෙරළවෙයි කිව්වත් ඒ පුජ්‍යලයා දෘෂ්ටි අතහරින්නේ නෑ. ඒ නියත මිත්‍යා දෘෂ්ටිකය. එනිසා බුදුහාමුදුරු මෙතන දේශනා කරන්නේ සද්ධර්මයට අකමැති කෙනා පිරිහෙනවා, අසත්පුරුෂයා තමයි අසුරු කරන්නේ. නමුත් සන්තං බුද්ධාදී ආර්ය උතුමන් වහන්සේලා දේශනා කරන දෙන්න කුරු තේපියන් කවදාවත් ප්‍රිය කරන්නේ නෑ කිව්වා. දැන් පින්නතුන්ට මතකනේ මහදන සිටු පුත්‍රයා. මහදන අපේ පුදුම ධනයක් තිබුණේ. අන්තිමට අන්න මහපාර හිඟා කෑවා. පුදුම ධනෙ මහදන සිටුවරයා. සාසනයකට දීලවත්, සිවුරකට දීලවත්, ධනක් පිනක් කරලවත් එහෙම නෙවෙයි. යාළු එකතු කරගෙන හරියට බිව්වා. සල්ලි තියනකන් ඕන තරම් ඉන්නවනේ යාළුවෝ. සල් නැති වෙනකොට මහදන සිටුවරයා ඔක්කොම අයින් කළාගෙන අයින් වුණා. ඉතින් අන්තිමට පින්නතුනේ මේ මිනිස්සු අනුන්ට බොන්න දීලා අද වගේ තමයි මිනිස්සු හිටියේ වගේ. එහෙම දීලා අන්තිමට පිරිහුණා. පිරිහිලා මහා මග හිඟා කෑවා. බුදුහාරු දවසක් වඩිනකොට ආනන්ද හතුරුත් එක්ක බුදුහාඳුරෝ කියනවා ආනන්ද ඔය මහදන සිටු පුත්‍රයා හිඟා කන්නේ අද කිව්වා. ඔය මිනිස්සයා මුල් කාලේ එකතු කරපු ධනය හරි කලමනාකරණයක් කරගත්තා නම් මේ නගරේ ප්‍රධාන සිටුවරයා බවට පත් වෙන්න පුළුවන්කම තිබුණා කිව්වා. බැරි වෙලාවත් හරි මහාන වුණා නම් අඩුම තරමේ ආනන්ද රහත් වෙන්නත් සෝවාන් වෙන්නවත් පුළුවන්කම තිබුණා කිව්වා. උන් බලන්නකෝ. එබඳු කෙනා මහපාරේ හිඟා කනවා. ඒතකොට මහදන සිටු පුත්‍රයා පිරිහුනේ ඇයි? අසත්පුරුෂයෝ ඇසුරු කරලා. දේවදත්ත පිරිහුනේ ඇයි? පින්නතුනි
නේ මේක අජාසත් පිරිහීමටපත් උනේ දේවදත්තගේ ඇසුර නිසානේ. එතකොට තේරුම් ගන්න ඕනේ පින්නතුනි සුරාවට පුරුදු වුණු මහදන සිටුවරයාගේ ධනය හරියට වතුරකට ලුණු කියන්නේ මේ වතුරකට ලුණු කැටයක් දැම්ම වගේ දී වෙලා ගියා. ඒ ධනෙ නැති වෙලා ගියා පින්නතුනි. බුදුහාරු දේශනා කරනවා මේ කරුණු හතරකින් යුක්ත කෙනා අසත්පුරුෂයෙක් කියලා දැනගන්න කිව්වා. කරුණු හතරකින් යුක්ත කෙනා අසත්පුරුෂයෙක් කියලා දැනගන්න කිව්වා. මොකද්ද? අනුන්ගේ යම් අගුණයක් වේද එය නොඅසන ලද්දේ කියනවා. වෙන කෙනෙක්ගේ අගුණයක් තියෙනවා නම් මේ අහන්න ඕනේ නැහැ. ඒක පැනලා කියනවා. එතකොට දැනගන්න ඕනේ අසත්පුරුෂයෙක් කියලා. සත්පුරුෂයෙක් කවදාවත් එහෙම කරන්නේ නැහැ. දෙවෙනික් කියනවා පින්නතුනි අනුන්ගේ ගුණයක් වේද කවදාවත් ඒ ගුණය ප්‍රකට කරන්නේ නැහැ. ඒ කියන්නේ නැහැ. හතරවෙනි එක තමයි තමන්ගේ යම් අගුණයක් වේද ඒක කවදාවත් කියන්නේ නැහැ. හැබැයි තමන්ගේ යම් ගුණයක් වේද ඒක අහන්න ඕනේ නැහැ පින්නතුනි පැනලා කියන්නේ කිව්වා. මෙන්න මෙහෙම කෙනා මතක තියාගන්න සත්පුරුෂයෙක් නෙවෙයි මෙබඳු කෙනා පින්නතුනි අසත්පුරුෂයෙක් කියලා. දැන් අපේ බුදුහාමුදුරුවන්ට ඊතා ඉක්මනින් බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්කම ලැබුණේ කවුරු නිසාද? යශෝදරාවක් වැනි සත්පුරුෂ කාන්තාවක් ඇසුරු කරපු නිසා. මේ ශාසන ඉතිහාසයේ ඊතා ඉක්මනින් බුද්ධත්වයට පත් වුණේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. දැන් බුදුර කොටස් තුනකට බෙදෙනවනේ. ප්‍රඥාධික, ශ්‍රද්ධාධික සහ වීරියාධික. දැන් ප්‍රඥාධික බුදු කෙනෙක් තමයි අපේ බුදුහාමුදුරුවෝ. ප්‍රඥාධික බුදු කෙනෙක් නම් අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් පාරමී පුරන්ට ඕනේ බුදු වෙන්න. ඊළඟට ශ්‍රද්ධාධික බුදු කෙනෙක් නම් කල්පලක්ෂ 8ක් පාරමී පුරන්ට ඕනේ බුදු වෙන්න. වීරියාධික බුදු කෙනෙක් නම් කල්පලක්ෂ 16ක් පාරමී පුරන්ට ඕනේ බුදු වෙන්න. දැන් එතකොට මතු පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරු වීරියාධිකයි. උන්වහන්සේගේ පුදුමාකාර වීරියක් තියෙනවා. අපේ බුදුහාමුදුරන්ටත් කලින් තමයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ මේ නියත වෙන ලබාගෙන පාරමී ධර්ම සම්පූර්ණ කරන්න පටන් ගත්තේ. නමුත් වීර්යාධික බුදු කෙනෙක් නිසා කල්පලස්ස 16ක් පෙරම් පුරනවා. නමුත් අපේ බුදුහාමුදුරුවෝ ප්‍රඥාධිකයිනේ. ඒ නිසා පින්නතුනි අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් වැනි අඩුම කාලයකින් මේ ලෝකෙ බුද්ධත්වයටපත් උනේ එකම හේතුව තමයි යශෝදරාවක් වැනි සත්පුරුෂ කාන්තාවක් ලැබුණා. අන සත්පුරුෂකම. එය තමන්ගේ ජීවිතේ පවා සමහර ආත්ම භාවවල පින්නතුනි අනුන්ට පූජා කරලායි තමන්ගේ ස්වාමියාට නැත්නම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට මේ බුදු පදවිය අරගෙන දුන්නේ. ඊළඟට තුන්වෙනි ගාථාය බුදුහාර දේශනා කරනවා නිද්දාසීලි සබාසීලි අනුට්ඨාතාච යෝනරෝ අලසෝ ක්‍රෝධ පඤ්ඤානෝ තම්පරාභවතු මුකං. මේ තම්පරාභවතු මුකං කියන්නේ පිරිහීමේ දොරටුවක් කියන එක. මුකං කියන්නේ දොරටුව. පරාභවතු මුකං කියන්නේ පිරිහීමේ දොරටුව. මොකද්ද? යෝනරෝ. ඒ කියන්නේ යම් මිනිස්සෙක් නිද්දාසීලි නිතර නිතර නිදා ගන්නව නම් ඒ වගේම සබාසීලේ එක එක්කෙනත් එක්ක අල්ලගෙන කතා කරනව නම් කොයි වෙලාවෙත් ඒ කියන්නේ කතා කරනම නම් ඒ කියන්නේ කතා කරන්නම නම් බලන් ඉන්නේ රංචු ගැහිලා ඊට පස්සේ අනුට්ඨාතාච උත්සාහයක් වීරියක් නැත්තම් ඒ වගේම අලසද ක්‍රෝධ පඤ්ඤානෝ නිතර පුංචි දෙයටත් පින්නතුනි කිපෙනව නම් එබඳු කෙනා පරාභවතෝ මුකං අනිවාර්යෙන් පින්නතුනි පිරිහෙනවා. දැන් නිද්දාසීලී බුදුහාර දේශනා කරනවා නිතර නිතර නිදා ගන්නකොට ඈත්ත පිරිහෙනවා. දැන් බණක් අහන්න ගියත් නිදා ගන්නව නම් ඒ තුල මතක තියාගන්න ඕනේ පිරිහීම තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ පංච නීවරණ ධර්මයන් ඉස්මතු වෙන්න මේ හිත ඒ ස්වභාවයට තමයිපත් වෙන්නේ. දැන් සමහරු දවස පුරා ගන්න අරමුණු අනුව සිතිවිලි අනුව පින්නතුනි ඇඳකට ගියත් හිතාගන්නේ අද හොඳට නිදා ගන්නවා කියලා. නමුත් නිින්දයක් නැහැ. එහෙම තියෙනවනේ. එහෙම නැත්තේ බුදුහාමුදුරු දේශනා කරනවා ඒ දවස පුරා ගන්න අරමුණු හොඳ නැහැ කිව්වා. ඒ කියන්නේ සිතිවිලි හොඳ නැහැ. එක්ක රාග සහිත, දේශ සහිත, මෝහ සහිත දේවල්. අමුතර කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාවේ එබඳු දේවල් හිතේ තියාගෙන යම් කෙනෙක් දවස ගෙවුවා නම් ඇඳක වැටෙන නිින්ද යනවා පින්නතුණි. අනිත් එක බුදුහාරු දේශනා කරනවා මේ නිදා ගන්නකොට සිංහසෙයියාවේ නිදා ගන්න පුරුදු වෙන්න ඕනේ. සිංහසෙයි කියන්නේ මිනිස්සු නිදා ගන්නකම එක තියෙනවනේ. പ്രേත සෙයියාව තියෙනවා ඒක හොඳ නැහැ. ඊළඟට කාම සෙයියාව. ඒකත් හොඳ නැහැ. සිංහ සෙයියාව තමයි හොඳම සෙයියාව. දැන් പ്രേත සෙයියාව කියන්නේ පින්නතුනි දැන් പ്രേතයන්ගේ සම්මස්නහරලේ අඩුයිනේ. සම්මස්නහරලේ අඩු නිසා പ്രേතයේ බුදියන්නේ උඩුපැලියන් අතට. නැත්තම් ඇලේට බුදිය ගත්තොත් പ്രേතයන්ගේ මේ ඇටකටු වෙනිනවා. මේ බුදුහාරු දේශනා කරන්නේ. ඒක උඩුපැලියන් අතට බුදියන්න හොඳ නැහැ. මොකද ඒක പ്രേත සෙයියාව. නිදාගත්ත කියලා මුකුත් වෙන්නේ නැහැ. නමුත් ඒක പ്രേත සෙයියාව. ඊට පස්සේ කාම සෙයියාව කියලා කියන්නේ ඒකෙම අනිත් පැත්ත. එහෙන් බුදියන්නත් හොඳ නැහැ. හොඳම සෙයියාව තමයි සිංහ සෙයියාව. ඒ කියන්නේ සිංහෙක් බුදියන්නේ යම් විදියකටද ඒ විදියට තමයි බුදියන්න ඕනේ. සිංහයා නිදාගන්නේ බුදුහාර දේශනා කරනවා. ඒ කියන්නේ සිංහයා
ඉස්සරහා කකුල් දෙක නවා ගන්නවා. නවාගෙන ඉස්සරහා කකුල් දෙක ඔළුව තියා ගන්නවා. කකුල් දෙකට ඔළුව තියාගෙන පිටිපස්සේ කකුල් දෙකත් නවා ගන්නවා. නවලා පිටිපස්සේ කකුල් දෙකේ මේ කලව දෙක අස්සේ නගුට ගහ ගන්නවා. ගහගෙන සිංහය බුදිය ගන්නවා. සිංහයා බුදියගෙන හොඳට බුදියනවා. හොඳට බුදියගෙන සිංහයා උදේ පාන්දර අවදි වෙනවා. උදේ පාන්දර අවදි වෙච්ච ගමන් සිංහයා බලන්නේ මම බුදියගත්තු විදියටම කකුල් හතර ඒ විදියටම තියෙනවද කියලා. සිංහයාට බුදියගත්තු යම් විදියක්ද කකුල් හතර අවදි වෙනකොටත් ඒ විදියටම තියෙන්න ඕනේ. එක අවයවයක් හරි වෙනස් වෙලා තිබුණොත් එදාට සිංහයා ඔලුස්සල බලනවා නැගිටින්නේ නැහැ. ඔලුස්සල බලලා මගේ හත්මුතු පරම්පරාවටම නිඳා වේවා කියලා ආපහු ඔලුව ගහගෙන බුදිය ගන්නවා. ඒ කියන්නේ සිංහයා සතෙක් මරන්නේ හරියට බුදිගත් දවසට විතරයි. හිතන්න එපා මේ සිංහයා හැමදාම සත්තු මරනවා කියලා. හැමදාම සත්තු මරන්නේ නැහැ. සිංහයා සතෙක් මරනව නම් මරන්නේ හරියට බුදියගෙන හරියට අවදි වෙච්ච දවසට විතරයි. බන්න ඒකෙත් ඇති. ඒ තමයි සිංහයෝ. මතක තියාගන්න. එතකොට බුදියගත්තු විදියටම කකුල් හතර අවදිනකොටත් තියෙන්න ඕනේ. එදාට සතෙක් මරනවා. අනිවාර්යෙන් සතෙක් මරනවා. හැබැයි එක අවයවයක් කර වෙනස් වෙලා තිබුණොත් අවදි වෙනකොට කිසිම සතෙක් සිංහයා මරන්නේ නැහැ. එදාට ඌ කරන්නේ ආපහුළු ගහගෙන බුදිය ගන්නවා. මේ ළඟින් ගියත් මරන්නේ නැහැ. ඒ තමයි සිංහේ ඒ හැටි. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා ඒ සිංහේ සිංහ සෙයියාව කියලා කියන්නේ මේ දකුණු අත උඩ ඔළුව තියා ගන්න ඕනේ. මේ කියන එක පිටුතුල තේරෙනවා. මේ දකුණු අත උඩ ඔළුව තියාගෙන දකුණු පාය උඩ වම් පාය තියාගෙන බුදියන්න ඕනේ. එතකොට මෙහෙම බුදියනකොට මේ කකුල් දෙකේ ගොප්පැට තියෙන්නේ ගොප්පැට දෙක. ඒ ගොප්පැට දෙක එකට ගෑවෙනවා. ඒ ගෑවෙනකොට වේදනාව උපදිනවා. මේක තේරෙනවනේ. ඒ ගොප්පැට දෙකට ගෑවෙන වේදනාව උපදිනවා. වේදනාව උපදිනකොට එළවෙකන් නිින්දක් නැහැ. ඒ නිසා කරන්න ඕනේ උඩ තියෙන මේ වම් පාය. උඩ තියෙන වම් පාය පින්නතුනි පස්සට ගන්න හොඳ නැහැ. උඩ තියෙන වම් පාය ගන්න ඕනේ ඉස්සරහට. ඒ කියන්නේ යට තියෙන කකුලේ ගොප්පැටෙන් පන්නලා ඉස්සරහට ගන්න ඕනේ. උඩ තියෙන වම් පාය. පිටිපස්සට ගන්න හොඳ නැහැ. පිටිපස්සට ගත්තොත් මරුණා අපවත් වුණා පිරිනිවන් පෑවා සමානයි. ඔය බලන්නකො බුදුහාමුදුරුවෝ මේ පිරිනිවන් පාප පරිනිර්වාණ මංචකවල තියෙන සෑම පිළිමියක්ම තියෙන්නේ බුදුහාරංගේ උඩ තියෙන සිරිපතුල මේ පස්සට ඇවිල්ලා. ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේ සතපෙන පිළිමියක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාවා වූ පිළිමියක් කියන එක. ඔන්නෝක තමයි සිංහ සෙයියාව. මේ බුදියන් අමාරුයි එහෙම. නමුත් අමාරුනත් උත්සාහ කරන්න ඕනේ. හැමදාම ඒ විදිහට නිදා ගන්න පුරුදු. ඒක සිංහ සෙයියාවෙන් නිදා ගන්නකොට පින්නතුණි බුදුහාරු දේශනා කරන්නේ එළි වෙනකන් ලේ ධාතුව ඇඟ පුරාම කිසිම කරදරයක් නැතුව ගමන් කරනවා. නැතුව අතපයට කරගෙන බුදියන්න ගියාම ලේ ධාතුව ගමන් කරන්නේ. බලන්නක බුදුහාරු කියන දේවල්. මේ වෙන කිසික ශාස්ත්‍රවරයෙක් මේව කියලා දෙන්නේ නැහැ. බුදියන හැටි. එහෙමත් කියලා දුන්නා. ඒ නිසා එහෙම නිදා ගන්න පුරුදු වෙන්න ඕනේ. කාම සෙයියාව හොඳ නැහැ. පේස සෙයියාවත් පින්නතුණි හොඳ නැහැ. ඊට පස්සේ කියනවා සබාසීලී කියලා කියන්නේ රංචු ගහිලා කොයි වෙලාවෙත් කතා කරනම නම් බලන් ඉන්නේ බුදුහාරු දේශනා කරන අනිවාර්යෙන් පිළිහෙනවා ඊළඟට අනුත්තාතාච ඒ කියන්නේ උත්ථාන වීරියක් ඒ කියන්නේ උත්සාහයක් නැත්තම් දැන් සමහර බුදුහාරු දේශනා කරන මේ ඵලෝපජීවී පුද්ගල කියලා සූත්‍රයක්. ඒදී බුදුහාමුදුරු වදාලා සමහරු ඉන්නවා කිව්වා උත්ථාන වීරියෙන් ජීවත් වෙනවා නමුත් කර්මඵලයෙන් ජීවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උත්ථාන වීරියෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ මේ අම්මා තාත්තා හම්බ කරපු ධනයක් තියෙනවනේ. නෑ මේ දවසකට 1000 හම්බ කරන්නේ 1000ම කෑවා බිව්වා අර කර්මඵලයක්. ඒ කියන්නේ පෙර පිනක් තියෙනවා නම් ඒක මතු කරගන්නේ නෑ. ඉතුරු කොල්ලෙපෑ යමක් මතු කරගන්න. ඊතුරු කරන්නේ නෑ. දවසක 1000 හම්බ කරන්නේ ඒකෙම කාලා බීලා ජීවත් වෙනවා. ඊට පස්සේ දේශනා කරනවා කර්මඵලයෙන් ජීවත් වෙනවා උත්තාන වීරෙන් ජීවත් වෙන්නේ නෑ. කර්මඵලයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ අර අම්මා තාත්තා හම්බ කරපුවා තියෙනවනේ. ආන්න ඒව කාලා බීලා ජීවත් වෙනවා. මමත් යමක් හම්බ කරගatiya යුතු උත්සාහයෙන් කියලා එහෙම කතාවක් නෑ කිව්වා. තව කෙනෙක් ඉන්නවා උත්ථාන වීරනු ජීවත් වෙනවා කර්මඵලිනු ජීවත් වෙනවා හරියට රාජරාජ මහා මාත්‍රු වගේ. තව කෙනෙක් ඉන්නවා උත්ථාන වීරෙන් ජීවත් වෙන්නෙත් නැහැ කර්මඵලෙන් ජීවත් වෙන්නෙත් නැහැ. කවුරු වගේද? අපාගත නිරිගත සත්වය වගේ. දැන් අපාය ඉපදුනොත් උත්සාහයක් ගන්නත් බෑනේ. උත්සාහයක් ගන්නත් බෑ. පිනක් තියෙනවා නම් පිනක් ඇත්තේ නැහැ. කොහොමත් පින මතු කරගන්නත් බෑ. ඒතකොට උත්ථාන වීරියත් නැහැ. පෙර පින මතු කරගන්න පින්නතුනි පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා මිලක්ක තිස්ස කියලා සාමින වහන්සේ නමක් හිටියා. උන්වහන්සේට භාවනා කරන නිදිමත එනවා. භාවනා කරන නිදිමත එනවා. නිදිමත එනකොට උන්වහන්සේ කරපු දේ තමයි මේ පිදුරු වලින් වලල්ලක් ඇදුවා. වලල්ලක් අදලා මේක වතුරේ දාන ඔලුව උඩ තියා ගන්නවා. හැමතිස්සෙම නෙවෙයි. ඒක උන්වහන්සේ කරලා පින්නතුනේ කොහොම හරි මිලක්ක තිස්ස සාමින වහන්සේ රහත් වුණානේ. මේ උත්සාහය. ඔය එක කතාවක තියෙනවා බුද්ධ කාලේ සාමින වහන්සේලා පිරිසක් ඉනිමගක් හදාගෙන කන්දක් උඩට තියලා මේ කන්දේ ඉනිමග තියලා නැග කන්ද උඩට නැගලා
මුනවාසිලා කරපු දේ තමයි මේ කන්දෙන් පහලට ඉනිමක තල්ලු කළා. ආයෙත් බහින්නේ ඒ කියන්නේ රහත් වෙලා මිසක් ධර්මයේ අවබෝධ කරගෙන මිසක් ආයි මේ කන්දෙන් පල්ලෙහාට යන්නේ නැහැ කියලා ආන්නේ මුත්සාහ කළා. ඒ බුදු උත්සාහයක් අපිට ගන්නට අමාරුයි. නමුත් පින්නතුනි මෙතන මේ කියන්නේ කුසලයේ සඳහා වීරිය කරන්නට ඕනේ. ඊළඟස්සේ කියනවා ක්‍රෝධ පඤ්ඤානෝ. යම් කෙනෙක් නිතර කිපෙනවා නම් අනිවාර්යෙන් පිරිහෙනවා. කේන්ති ගත්ත ගමම සමහරු ඉන්නේ. එහෙම ඉන්න හොඳ නැහැ. එතකොට බුදුහාරු දේශනා කරනවා ඒ හිත පින්නතුනි සමහරු අස්ථානෙක කිපෙනවා. අස්ථානය කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් ගහක මුලක පය හැපුණොත් ආයින් පයිප් පාරක් ගහනවා ඒකටම. ඒ මිනිස්සු දේශය පිට කරන විදිය. ඒ කියන්නේ සමහරුන්ට මහණෙනි කේන්ති ගියාම කන්න බෑ කිව්වා. ඒයි ක්‍රෝධ ගින්න වැඩිනේ. ඒ ක්‍රෝධ ඒ කියන්නේ බලන්නකෝ කේන්ති ගිය කෙනෙකුට කන්න කියන්නකෝ. ඒ කෑවත් ඇඟට ඒ වල්ලන්නේ නැහැ. වැඩක් නැහැ. ඔය කනවට කනවා. බුදුහාම දේශනා කරන්නේ. කොයි වෙලාවක හරි ඒ කෑම ටික කන්න ඕන නම් ක්‍රෝධ ගින්න නිවෙන්න ඕනේ. ඒ ක්‍රෝධ ගින්න අඩු වෙච්ච වෙලාවට තමයි එයාට බඩගින්න කියන එක පින්නතුනේ ඇති වෙන්නේ. ඒසා බුදුහාම දේශනා කරන අස්ථානීය කිපෙන්න එපා කොයි වෙලාවකවත්. එතකොට පින්නතුනේ පිරිහෙන එක පිරිහෙනවාමයි. ඊළඟට හතරේ ගාථාවේ තියෙනවා යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහූ සන්තෝන භරති තම් පරාභවතෝ මුකං. ලස්සන ගාථාවක්. එතන කියනවා යෝ යමෙක් පහූ සන්තෝ ඒ කියන්නේ පොහොසත් වූයේ ජින්නකං ජරාවට ජීර්ණ තත්වයට පත්වෙච්ච ගත යොබ්බනං ඉක්මගිය යෝන් බව ඇති මාතරං වා අම්මා හෝ පිතරං වා තාත්තා හෝ න බරති පෝෂණය නොකරේද අනිවාර්යෙන් පිරිහෙනවා. ඒ කියන්නේ අම්මා තාත්තට සලකන්නේ නැත්නම් ඒ දරුවා අනිවාර්යෙන් පිරිහෙනවා. ඒබඳු කෙනත් පිරිහෙනවා. පිනතුට මතකයි මේ ලංකාවට පස්වෙනි යග්බෝ රජුරෝ තමන්ගේ අම්මා නාවලා කවලා පොවලා කැතකුණු වතගාලා පස්වෙනි යග්බෝ රජුරු අන්තිමට ඔටුන්න සේදුව කියන්නේ අම්මා නානදගත්තු දිරෙද්ද වතුර ටික මිරිකලා. අම්මා නානදකට දිරෙද්දක් හදිනවනේ. ඒ දිරෙද්ද වතුර ටික මිරිකනවලු පස්වෙනි යග්බෝ රජුරු තමන්ගේ ඔටුන්න හොද ගන්න. ඔන්න බලන්නකෝ. රජවරු ඔටුන්න හොදනවා. හැබැයි ඕදන්නේ සුවඳ පැණි. නමුත් මේ ලංකාවේ පස්වෙනි යග්බෝ රජු ඔටුන්න සේදුවේ අම්මා නානදගත්තු දිරෙද්ද වතුර ටික මිරිකලා පිරිහුනේ නැහැ. පස්වෙනි යග්බෝ රජු පුදුම විදිහට දිනු වුණා. රජගෙනකොට ඒ රජුරු තමයි අම්මට කවන්නේ. රජුරු තමයි අම්මයි කැතගුණ අච්චර කොච්චර සේවකයෝ ඉන්නවද? කිසි කෙනෙකුට දෙන්නේ නැහැ. බලන්න කොච්චර හොඳයිද කියලා. පිරිහෙන්නේ නැහැනේ පින්නතුනි. රජකම් කළත් වැඩක් නැහැ. ආයි පිරිහුනොත් වැඩක් නැහැ පින්නතුනි. වැඩක් නැහැ කියන්නේ පිරිහීමකටමපත් වෙනවා. මොකටද අච්චර ඉහළ තලයක ඉඳලා අන්තිමට පිරිහීමකටපත් වුණොත් පින්නතුනි, ඒ ජීවිතය ආපහු මුල ඉඳලා දුක විඳගෙන යන්න ඕනනේ. යන්න ඕනේ. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා මේ දැන් පින්නතුන්ට මතක ඇති බුද්ධ කාලේ හිටිය බ්‍රාහ්මණෙක්. ඒ බ්‍රාහ්මණයට පුතු 4 දෙනෙක් හිටියා. පුතු 4 දෙනෙක් හිටියා. ලේලිවලුත් 4 දෙනෙක් හිටියා. හැබැයි සමසේ සියලු දේ බෙදලා දුන්නා. ඒ බෙදලා දුන්නට ඉතින් එකෙක් ගෙදර තමයි ඉන්නේ. නමුත් අරයට ගියාට පස්සේ යනවා අපිට විතර දුන්න මල්ටක් දුන්නනේ කියලා අනේ එහෙන් එලවනවා. අන්තිමට මේ බ්‍රාහ්මණය පින්නතුනි මහමගට වැටුණා. දවසක් බුදුහාමුදුරු ගාවට ගියා. බුදුහාමුදුරු මොකද කළේ? ගාථා 4ක් ඉගෙනුවා මේ බ්‍රාහ්මණයට. මොකද්ද කිව්වේ? ඔය පුතාලා දුවලා ඔය සනකෙලි බලන්න එක එක සාදවලට එන තැන් තියෙනවනේ මොකක් හරි ඇතිනේ. ඒ වගේ තැන් වලට රැස් වෙච්ච වෙලාවකදී මේ අවස්ථාවක් ඉල්ලගෙන මේ ගාථා 4 කියන්න කිව්වා. ඒ කාලේ නීතියක් තිබුණා පින්නතුනි, දෙමව්පියන්ට සලකන්නේ නැත්නම් අනිවාර්යෙන් රජෙන් දඬුවම් ලැබෙනවා. නීතියක් තිබුණේ ඒ කාලේ. එතකොට මේ බ්‍රාහ්මණය අර සෙනග මැද්දේ මේ ගාථා 4 කියනකොට එතකොට තමයි පින්නතුනි අන්තිමට මේ බ්‍රාහ්මණය කරගෙන ගිහලා හොඳට සැලකුවා. බුද්ධ කාලෙත් එහෙම දේවල් තිබුණා. දැන් පින්නතුන් දන්නවනේ දැන් බුදුහාමුදුරුවෝ තමන්ගේ අම්මට සැලකුවානේ. අපි එදා කතා කළානේ ප්‍රජාපති ගෞතමිය ගැන. මම කතා කළේ මට මතක ඇටි. එතකොට ප්‍රජාපති ගෞතමිය බුදුහාමුදුරුවන්ට කියන්නේ හොඳට සැලකුවා. බුදුහාමුදුරුවෝ ප්‍රජාපති ගෞතමියට හොඳට ඒ සැලකිලි සත්කාර සම්මාන සිද්ධ කළා. ඒ විතරක් නෙමෙයි පින්නතුනේ දැන් බුදු කෙනෙක් ඉපදුණු ගර්භාෂයක තවදරුවෙකුට උපදින්න කවදාවත් වාසනාව නැහැනේ. ඒ මව් කුසේ උපදින්න පුළුවන් බුදුහාමුදුරන්ට විතරයි. අනිත් එක දැන් අපි අම්මේ කුසේ ඉන්නකොට අම්මගේ කුණු මල මූත්‍ර ලේ සැරවා ඔක්කොම එක්කනේ අපි මේ ලෝකෙට බිහි වෙන්නේ. ඒක රහසක් නෙවෙයිනේ. එතකොට ඒ උපන් හැටි අපි හොදනවා. උපන් හැටි අපි හොදනවා. ඒ අම්මගේ කුණු මල මූත්‍ර සැරවත් එක්කනේ අපි මේ ලෝකෙට බිහි වෙන්නේ. උපන් හැටි හොදලා තමයි ඒ දරුවා අම්මට දෙන්නේ. එතකොට උපන් හැටි හොදනකොට ඔයත් හිතනවද සැපයි කියලා? අඩන්නේ සතුටට නෑ. ඒ අඩන්නේ පුදුම වේදනාවක්. බුදුහාරු දේශනා කරන ඒක පින්නතුනි, උපන් හැටියේ දරුවෙක් හොදනවා කියන්නේ අලුත් තුවාලයකට ලුණු දමලා කොස්සකින් අතුල්න වගේ වේදනාවක් තියෙනවා ඒකුවා.
එතකොට ওই වේදනාව අපි විඳින්නේ නැද්ද? අපි වින්දා. මෙතන ඉන්න අපි හැමෝම ওই වේදනාව වින්දා. එතකොට හිතන්නකෝ උපන් හැටි අපිත් හේදුවනේ. උපන් හැටිය හොදනකොට හිතන්නකෝ ඒ වගේ වේදනාවක්. දැන් ඉතින් වේදනාව අපිට මතක නෑ. නමුත් මතක් කරනකොට හිතනවා අපේ මමත් මේ වගේ දුකක් විඳද කියලා. ඒක හිතන්නකෝ එහෙම ඉපදුනාට පස්සේ හොදනකොට එහෙම වේදනාවක් තියෙනවා නම් දෙයනේ මව් කුසේ ඉන්නකොට මොනතරම් වේදනාවක් තියෙනවද? නමුත් බෝසත් කුමරේ මව් කුසේ ඉපදුනාට පස්සේ අම්මගේ කුණු මල මූත්‍ර කිසිවක් තැවරෙන්නේ නැහැ. අනිත් එක බෝසත් කුමරෙක් ඉපදුනාට පස්සේ පළමු කොට දෙවියන් විසින් තමයි බෝසත් කුමරා පිළිගන්නේ. දෙවියන් විසින් පිළි අරගෙන අම්මට, ඒ කියන්නේ මහා දේවියට කියනවා දේවීනි සතුටු වෙන්න. ඇයි? නුඹට මහේසාක්‍ය පුතෙක් ඉපදුනා. ඊට පස්සේ තමයි දෙවියන් විසින් ඒ දරුවා කාට දෙන්නේ? මිනිස්යන්ට දෙන්නේ. එතකොට බෝසතාණන් වහන්සේ කෙනෙක් පළමු කොට පිළිගන්නේ පින්නතුනි දෙවියන් විසින්. හැබැයි ඒ බෝසත් අම්ම කෙනෙකුට තමන්ගේ බෝසත් කුමරෙක් මව් කුසට ආවට පස්සේ වෙනත් පුරුෂයන් කෙරෙහි කවදාවත් රාගයක් උපදින්නේ නැහැ. වෙනත් මිනිස්සුන්ට වෙනත් පුරුෂයන්ට ඒ බෝසත් මව දෙස රාගසිතින් පින්නතුනි බලන්න පුළුවන් කමකුත් නැහැ. අපි මාස 9න් මේ ලෝකෙට බිහි වුණාට බෝසත් කුමරෙක් ඉපදුණු ගර්භාෂයේ අනිවාර්යෙන් මාස 10ක් ඒ ගබ පෝෂණය කරන්න ඕනේ. ඒ කියන්නේ බෝසතන් වහන්සේ නම. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ධර්මතාවය කියන්නේ පින්නතුනි. ඉතින් ඊට වැඩිය කියන්නට නෙවෙයි. ඉතින් දැන් තේර බුදුහාර දේශනා කරන්නේ මේ අම්මා තාත්තට සලකන්නේ නැත්තම් පුළුවන්කම තියෙන දරුවෝ අනිවාර්යෙන් පින්නතුනි පිරිහීමකටපත් වෙනවා කවුවා. ඊළඟ ආතය බුදුහාර දේශනා කරනවා යෝ බ්‍රාහ්මණං වා සමනං වා අඤ්ඤං වාපි බනිබ්බකං මුසා වාදේන වංචේති තම්පරා භවතෝ මුකං. ලස්සන තැන. මොකද්ද? යෝ යම් කිසි කෙනෙක් බ්‍රාහ්මණං වා බ්‍රාහ්මණේකෝ වේවා සමනං වා ශ්‍රමණේකෝ වේවා අඤ්ඤං වාපි වනිබ්බකං. ඒ කියන්නේ යාචකයෙක් හිඟන්න මිනිස්සෙකෝ වේවා මුසා වාදේන වංචේති බොරුවෙන් රවට්ටනම නම් තම්පරා භවතෝ මුකං ඒ මිනිස්සයා අනිවාර්යෙන් පිරිහෙනවා කිව්වා. දැන් අපි සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරයක් අපි ගහනවනේ. ඒ කවදාවත් දැන් මේ ගේ ඇතුළට ඇතුළු වෙන්නේ අතනින්. එතකොට අතන ගහන්නේ නැහැනේ සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරය. සීවලී මහරහතන් පින්තූරය ගහන්නේ ගෙදරින් පිට වෙනකොට පේන උළුවස්ස උඩ. එතකොට ගෙදරින් පිට වෙනකොට පේන්නයි ගහන්නේ. ඇයි එහෙම ගහන්නේ? ඒක ලස්සන දෙයක් මතක තියාගන්න ඕනේ. සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරේ ගෙදරින් පිට වෙනකොට පේන්න ගහන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. අපි හිතමුකෝ මේ ගෙදර ඉස්සරහා කවුරු හරි කෙනෙක් අනේ මට පිනට යමක් දෙන්න කියලා ඉල්ලගෙන බලන් ඉන්නවා. එතකොට මේ ගෙදරින් එළියට බහිනකොටම ඇතුළේ ඉන්න කෙනා අනේ දකින්නේ මොකද්ද? සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරය. ඒක දකින්නකොට ඒ ගෙදරින කෙනාට හිතෙනවා සීවලී මහරහතන් වහන්සේ දුන්නා. ඒ නිසා උන්වහන්සේට ලැබුණා. දැන් ඇවිල්ලා ඉන්න මිනිස්සෙටත් මම යමක් දෙන්න ඕනේ. ඒ නිසා සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරේ ගහගෙන ගන්න බලන් ඉන්න හොඳ නෑ. ඒක ගන්න බලාගෙන ගහගත්තු එකක් නෙවෙයි. ඒක තවත් කෙනෙකුට යමක් දෙන්න බලාගෙනයි සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරේ ගහ ගන්න ඕනේ. නැතුව ඒකෙන් හිතන්න එපා අපිට සීවලී මහරහතන් පින්තූරේ ගහගත්තාම අපිට ලැබෙන්නේ නෑ පින්නතුනේ. ඒකෙන් මතක තියාගන්න. ඒකනේ ගෙදරින් පිට වෙනකොට පේන්න ගහන්නේ. නැත්තම් ගෙදරින් ගෙදරට ඇතුළනකොට පේන්න ගහන්න එපා ඒක. එහෙම කවදාවත් ගහන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඒ උන්වහන්සේ මේ ලෝකෙට බිහි වෙලා උගන්වපු එකම පාඩම තමයි කාට හරි යමක් දෙන්න කියන එක. ඔක්කොම නෙවෙයි. සමහරව ඉන්නව පින්නතුනේ දැන් ඔය බඩුවක් මුට්ටුවක් පාවිච්චි කරලා බැරි මෙතන දාන වෙලියට. ඒකෝ ගෙදර තාපෙට හේතු කරලා තියෙනවා. පැත්තකින් තියලා තියෙනවා. ඉතින් ඕක වැස්සට තිබෙනවා අවුවට වේලෙනවා. හරි. කවුරු හරි කෙනෙක් ඕක ඉල්ලුවොත් අපේ පුදුම තෘෂ්ණාවක් මතුවෙන්නේ. දැන් මේ ඇත්තම අයින් කළෙත් එපා නිසායි පාවිච්චි කළා බැරි තැන. මේ හිතවල හැටි පින්නතුනේ මේ කියන්නේ. ඒ කියන්නේ ඒකවත් එහෙම ඉල්ලුවට දෙන්න කැමති නෑ. අර වැස්සට තෙමෙනකන් අවුවට වේලනකන් මොකක්ක ප්‍රශ්නයක් නෑ. අර ඉල්ලුවට පස්ස තමයි තෘෂ්ණාව මතුවෙන්නේ. ඒ මොනතරම් ඉන්නවා. ඒ තමයි පින්නතුනේ හිතේ හැටි. ඒ කියන්නේ ඒක අයින් කළාට හිතින් අයින් කළා නෑනේ. පයිච්ච කළ බැරි තැන අයින් කළා නම් කෙනෙක් ඉල්ලුවට පස්සේ දෙන්නත් ඒ මිනිස්සයාට ඕකෙන් තව අවුරුද්දක් හරි වැඩක් ගන්න පුළුවන් නේ. එහෙමවත් දෙන්නේ නැහැ පින්නතුනේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා කවුරු හරි එහෙම එතකොට ඉල්ලනකොට එක එක දේවල් කියනවා ඒවට. ඕක අවිනින් තිබ්බ තමයි ඉතින් පැත්තකින් තිබ්බ තමයි ආයි ගන්න තිබ්බේ නොඑක් කතා කියනවා. ගන්නෙ නැහැ බොරුවට කියන්නේ. ඒ වගේ මුසාවාදේන වංචේති එහෙම රවට්ටනව නම් කවුරු හරි කෙනෙක් අනිවාර්යෙන් පරාභවතෝ මුකං පිරිනව කිව්වා. දැන් බුද්ධ කාලේ බුදුහාමුදුරුවෝ පින්නතුනේ දවසක් මේ බ්‍රාහ්මණයෙක් ගෙදරට පින්ඩපාතේ වැඩියා. මේ බමුණ ශ්‍රද්ධාවන්තයි.
බැමිණි ශ්‍රද්ධාවක් නැහැ. දැන් බමුණ මිදුලට පිටිපස්ස හරවගෙන කෑම කනවා. බුදුහාඳුරු පින්ඩපාතේ වෙලා මිදුලේ ඉන්නවා. දැන් බැමිණි කරන්නේ මොකද්ද? මේ බමුණට කෑම බෙදනවා. දැන් එහෙන් බෙදනකොට ඉතින් බැමිණිට පේනවනේ බුදුහාමුදුරු වැඩලා ඉන්නවා. බමුණට පේන්නේ නැනේ බමුණ මිදුලට මේ පිටිපස්ස හරවගෙන බමුණ කන්නේ. දැන් ඉතින් දැන් කතා කළොත් මේ බමුණට ඇහෙනවා. එතකොට බමුණ කරන්නේ මොකද්ද? මේ දාන ටික මේ කෑම ටික ගිහලා බුදුහාඳුරන්ට පින්ඩපාතේ වශයෙන් බෙදනවා. ඒ නිසා බැමිණි මොකද කළේ? එළියේ මිදුලේ ඉන්න බුදුහාඳුරන්ට ඔළුවෙන් කිව්වා අද මොකුත් නැහැ යන්න කියලා. ඔළුවෙන්. ඊට පස්සේ මේ බුදුහාමුදුරුවොත් ඔළුවෙම කිව්වා මම යන්නෙම නැහැ කිව්වා. දැන් ශාක්‍ය වංශ කෙනෙක් නේ බුදුහාමුදුරුවෝ. දැන් ශාක්‍ය වංශ කෙනෙක් ලේසියෙන් ඔළුව වනන්නේ නැහනේ. ශාක්‍ය වංශයේ ලේසියෙන් ඔළුව වනන්නේ නැහැ. කියනනම් දෙයක් කලින් කිව්වා. ඒ නිසා ශාක්‍ය වංශයේ කෙනෙක් ඔළුව වනන්නේ නැහැ. ශාක්‍ය වංශයේ කෙනෙක් ඔළුව වනනවා දැකලා බැමිට බක ගාලා hina ගියා. බමුණ බැලුවා මේ කාත් එක්කද hina වෙන්නේ කියලා. බලනකොට පිටිපස්සෙල්ල බලනකොට බුදුහාමුදුරුවෝ. අනබන මුසාවාදේන ඒ කියන්නේ බොරුවෙන් ඇහි පිල්ලම් වලින් ඔළුවෙන් බුදුහාම රැවට්ටු අද මොකුත් නැහැ යන්න කියලා. පිරිහිනවා. බුදුහාමර දේශනා කරනවා මේ ඇහි පිල්ලමක්වත් ගහලා එහෙම අනුන්ට දෙන දෙයක් කවුරු හරි කෙනෙක් එහෙම වළක්වනව නම් බුදුහාර දේශනා කරනවා ඒක පිරිහීමේ දොරටුවක් බව මතක තියාගන්න කිව්වා. අනිත් එක තමයි කාට හරි යමක් දෙනකොට අත් දෙකෙන් දෙන්න ඕනේ පින්නතුනේ. එහෙම තනි අතින් දමල ගහන්න වගේ දෙන්න හොඳ නැහැ. අපිට අපේ පුංචි කාලේ ගුරුවරු කියලා තියෙනවා දායකයෙක් වුණත් පිරිකරක් පූජා කරනකොට අත් දෙකෙන් ගන්න ඕනේ කියලා. ඇයිද කියන්නේ දුක් මහන්සි වෙලා හරි හම්බ කරලා බොම අමාරුවෙන් මිනිස්සු යමක් පූජා කරනකොට එහෙම නිසා නෙවෙයි එතන වටිනාකම දෙන දෙයට. දැන් අපිට හිඟන්නේකට යමක් දෙනකොට අපිට දෙන්න පුළුවන් මේ මිනිස්සු හිඟන්නේක් මම මොකට අද්දගෙන දෙන්නේ කියලා. එතන වටිනාකම දෙන්නේ හිඟන්නට නෙවෙයි පින්නතුනේ. එතන වටිනාකම දෙන්නේ දෙන දෙයට. බලන්න බුදුහාර කොච්චර උගන්ලාද කියලා. ඒ කියන්නේ දෙනකොට යමක් අද්දකින් දෙන්න ඕනේ, ගන්නකොට යමක් දෑතින් ගන්න ඕනේ. එතන වටිනාකම දෙන දෙයට. කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න බලන්නකොනේ. මනුෂ්‍ය ධර්ම ගුණ ධර්ම වල. ඊට පස්සේ ඊළඟාතය බුදුහාර දේශනා කරනවා මේ පහූත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සබෝජනෝ ඒකෝ බුඤ්ජති සාදූනි තම්පරා භවතෝ මුකං. තේරුම පහූත විත්තෝ ඒ කියන්නේ බොහෝ වස්තුව තියෙනවා. සහිරඤ්ඤෝ බොහෝ කහවණු තියෙනවා. ඒ වගේම සබෝජනෝ නොඑක් භෝජන තියෙනවා. එහෙම එබඳු පුරුෂයෙක් ඒකෝ බුඤ්ජති සාදූනි තනියෙන් හුදකලාව කනවනම් තම්පරා භවතෝ මුකං අනිවාර්යෙන් පිරිහෙනවා කිව්වා. ඒ කියන්නේ මෙතන මේ කියන්නේ කන්න බොන්න ගත්තු හැම දෙයක්ම දෙන්න කියන එක නෙවෙයි පින්නතොනේ. ඒ කියන්නේ තිය නැත්තෝ රසට භෝජන හදාගෙන තුන් වේලම කන ඇත්තෝ බත්පත අතට ආවට පස්සේ අනුන්ගෙනත් හිතන්න කියනවා. එහෙම හිතන්නේ නැතුව තමන් විතරක් හොඳට රසමියුරු අනුභව කරනවා නම් හොඳට දැන් ඒ කියන්නේ බත් ටිකක් නිකන් එන්නේ නැහනේ. දැන් ඉස්සර එක කියන්නේ පින්නතුනි දැන් ගොයමක් පාගනකොට ගොයන් කපනකොට කුඹුරක් ගාවින් යනකොට කුඩයක් ඉහළන් ගියත් ඒ කුඩේ හරි පින්නතුනි පහලට දානවා. එහෙමනේ කුඩේ හරි ඒ කියන්නේ මොකද අපිට බත සපයන මිනිස්සු අර ගිනි ගහන හද්දව්වේ පිච්චි පිච්චි ගොයන් කපද්දී පිච්චි පිච්චි ගොයන් පාගද්දී අපිට පුළුවන් ද පින්නතුනි කුඩයක් ඉහළගෙන යන්න බෑ. ඒක එමතර කරන්න දෙයක් නෑ. ඒ නිසා ගරු කිරීමක් හැටියට කුඩේ පවා පින්නතුනි පල්ලෙහාට දානවා. බලන්න කොච්චරද නේ මේ අපේ මිනිස්සු අපේ පැරැන්නෝ පින්නතුනි කරපු දේවල්. ඒ නිසා තේරුම් ගන්න ඕනේ බතක් කියන එක බත් ඇටයක් කියන එක නිකන් පිඟානට එන්නේ නැහැ. ඒ වෙනුවෙන් සෑහෙන පිරිසක් දුක් විඳින්න ඕනේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ එබදු බත් ඇටයක්වත් හොයාගන්න බැරි මේ ලෝකෙ මිනිස්සු ඉන්නවා. හොඳට කන බොන මිනිස්සු හිතන්න ඕනේ. කිව්වා අනේ එබදු කෙනෙක් ඉන්නව නම් මම යමක් දෙන්න ඕනේ. ඔය පින්නතුනි සමහර ගල තුන කුරුල්ලන්ට කැම දාන ලෑල්ලා. හරි හොඳයිනේ. හරි හොඳයි. එහෙම හදා ගන්න ඕනේ. කුරුල්ලන්ට කැම දෙන්නම ලෑල්ලක් තියෙන. දැන් අපි හිතමුකෝ පුංචි දරුවෙක් කරේ. කැම කාලේ ඉතුරු ටික ඔකට ගිහිල්ලා දානවා. දැම්මට පස්සේ අනේ කුරුල්ලෙක් කරි ලේනෙක් කරි ගෙරවෙක් කරි ඇවිල්ලා කනව දැක්කහම මේ දරුවට හරි සන්තෝසයි. අහක ඉඳලා බලන් ඉන්නේ. හැංගි හැංගි බලන් ඉන්නේ. අද මම දාපු කැම ටික කවුද දෙන්නේ කියලා. අනේ එහෙම කාපු දවසට ඒ දරුවට හරි සන්තෝසයි. අන්න එහෙම දීමනාව කියන එක පින්නතුනි පුරුදු කරන්න ඕනේ. ඉස්සරේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ තියෙනවා ඉස්සර ගෙදර බතක් පිළියෙල කළාම හොඳට බත් පිඟානක් බෙදලා බුද්ධ කාලේ පවා දමක් තියෙන මිනිස්සු හොඳට බත් පිඟානක් බෙදලා මේ ගෙදර ඉස්සරහා තියලා තියෙනවා. එතන මේ වාක්‍ය කියනවා පින්නතුනි මේ පිඬු සොයන කෙනෙකුට වුණත් මේක සුදුසුයි කියලා. එහෙමලු තියෙන්නේ. ඉතින් බල්ලෙකුට කාක්කෙකුට කුරුල්ල කන පුළුවන් ඉදිරි නෙමෙයි. පිඬු සොයන කෙනෙකුට වුණත් මේ බත සුදුසුයි. එතකොට පිණ්ඩපාති හරි යම් කිසි භික්ෂුවක් වඩිනවා නම් ඒ භික්ෂුවටුණත් ඒ බත් පිඟාන සුදුසුයි. කියන්නේ කන්න බැරි තාලෙට තියෙනවා තියෙනව නෙවෙයි. කොච්චර ලස්සනද බලන්නකෝ. ඒ කියන්නේ තිය නැත්තෝ බතක් හදාගත්තාම බතෙන් කොටසක් හොඳට බෙදලා තියලා තියෙනවා. අනේ කවුරු හරි කෙනෙක් මේක කාලා කුසගෙන නිවා ගනිත්වා කියන හැඟීමෙන් නැත්තව. මොරතනම් සන්තෝෂ වෙන්න පුළුවන්ද කියන්නකෝ.
ඔය බුද්ධ කාලේ පින්නතුනි දවසක් සරියුත් හාරු පින්ඩපාතේ වඩිනවා. අහිංසක මිනිස්සෙක් බත් මුලක් හදාගෙන වැඩට යනවා. වැඩ පොළට ගිහිල්ලා කන්න දවල්ට මේ මිනිස්සයා සරියුත් හාරු දැකලා පින්ඩපාතේ හැටියට පූජා කළානේ බත් මුල. හැබැයි මේ මිනිස්සයා කුමාරි පස්සේ කාලේ ප්‍රස්තාවක් නැති වෙලා දුප්පත් වුණා. අන්තිමට ආව පන්සලට. පන්සලට ඇවිල්ලා ඔය හාමුදුරන් කුටිය වටේට තනකොළු වැවිලා තියෙනවනේ. ඒව ගලවනවා. ඕවා ගලවලා ඉතින් අර දාන්සලා පැත්තට ගිහිල්ලා බත් ටිකක් කනවා. ඒ මිනිස්සු අදත් ඉන්නවනේ. නැති බැරි කමටනේ. නිකන් කන්නේ පන්සලේ වැඩපලක් කරලා කන්නේ. එක්ක හාමුදුරු සිවුරු හොදනවා සිවුරු හොදලා දෙනවා. සිවුරු පඳු පොවන්න නම් පඳු පොවලා දෙනවා. හාමුදුරන්ට උණු පැන් ඕනේ කිව්වොත් උණු පැන් හදලා දෙනවා. එහෙම වැඩක් කරලා කනවා. ඉතින් දවසක් බුදුහාමුදුරු කුටියෙන් කුටියට වැඩම කරනවා. දවසක් මේ තනකොළ ගනවල මිනිස්සය දැක්කා. මට මිනිස්සය නම් මතක් වෙන්නේ නැහැ. තනකොළ ගලවන මිනිස්සය දැක්කා. දැකලා බුදුහාමුදුරු හොඳට බලන් ඉඳලා අහනවා මේ කැමතිද මහාන වෙන්න කියලා ඇහුවා. අනේ බුදුහාන්නේ මම වගේ කෙනෙක් කවුද මහාන කරගන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේ රැස් වෙච්ච වෙලාවක අහනවා මහණෙනි මෙන්න මේ මිනිස්සයගේ පිහිටක් ලද භික්ෂුවක් ඉන්නවද කියලා ඇහුවා. සරියුත් හාමුදුරුවට එකපාරට මතක් වුණා දෙයනේ මට මේ දවසක් අර පින්ඩපාතනකොට කන්න තිබ්බ බත් මුල පූජා කරපු මිනිස්සය නේද මේ කියලා. උන්වහන්සේ නොකියන්න තිබුණා මේක. නමුත් සරියුත් හාමුදුරුවෝ අනේ බුදුහාමුදුරුවනේ මේ මිනිස්සයා මට හොඳට මතකයි දවසක් මම පින්ඩපාතනකොට මට බත් මුල පූජා කළානේ. එහෙනම් සාරිපුත්ත මේ මිනිස්සයා මහාන කරගන්න කිව්වා. පිරිහුණාද? පිරිහුන්නේ නැහැ. කන්නගත්තු බත් ටික හරි බඩට අරන් යන බත් මුල හරි පූජා කළා. අදත් සමහරු ඉන්නව පින්නතුනේ එහෙම. ඔව් අවිල්ලා අපිත් එක්කත් කියන හානේ අද දවල්ට කන්න තිබ්බ බත් ටික බත් මුල අම්මා හදලා දුන්නේ මන් දුන්නේ කිව්ව අසරණ මිනිස්සෙකුට. එදාට හාමුදුරුවනේ කෑවටත් වැඩිය හොඳට බඩ පිරෙනවා කිව්වා. බාන කොච්චර ලස්සන පිරිහෙන්නේ නැහැනේ පින්නතුනේ. පිරිහෙන්නේ නැහැ. ඊට පස්සේ පින්නතුන්ට මතකයිනේ අර මච්චරිය කෝසිතානෝ මච්චරිය කෝසිය. මේ මිනිස්සයා කවුන් හදාගත්තනේ කන්න. කවුන් හදාගත්තා. මුගලන් මහරහතන් වහන්සේ වැඩියා. පින්ඩපාත දෙන්න වෙයි කියලා බයට තුන්වෙනි තට්ටුවට ගිහිල්ලා කවුන් හදාගෙන කෑවා. එහෙමත් මිනිස්සු හිටියා. මච්චරිය කෝසිතානෝ. ඔව්. ඒ බුද්ධ කාලේ එහෙමත් මිනිස්සු මුගලන් මහරහතන් කවුන් දෙන්න වෙයි කියන බයට ඉතින් මේ මිනිස්සු හරි ආසයි කවුන් කන්න. මච්චරිය කෝසිතානෝ. අන්තිර උඩුමහලට ගිහිල්ලා දේවීර කියලා කවුන් හදාගෙන කෑවා. ඔව්. ඉතින් පිරිහුණා. ඊට පස්සේ හත්වෙනි ගාථාවේ කියනවා ජාතිත්තද්දෝ ධනත්තද්දෝ ගොත්තත්තද්දෝ චයෝනරෝ සංඥාතින් අතිමඤ්ඤේති තම්පරා භවතු මුකං. ලස්සන තැන. ඒ කියන්නේ යෝ නරෝ යම් මිනිසෙක් ජාතිත්තද්දෝ ජාතිමානෙන් මත්තුයේ ධනත්තද්දෝ ධනමානෙන් මත්තුයේ සංඥාතින් සිය ඥාතින් අතිමඤ්ඤේති පහත් කළ සලකනවා. අන්න. දැන් අපි හිතමුකෝ පවුලක සහෝදරයෝ 4 දෙනෙක් ඉන්නවා නම් සහෝදර සහෝදරි කවුරු හරි වේවා ඔන්න අයියා හොඳට හම්බ කරගෙන ඉහළට යනවා. එහෙම ඉහළට ගියාට පස්සේ අනිත් සහෝදර සහෝදරියෝ 3 දෙනාම අමතකයි. ඒ සල්ලි තියෙනවනේ. ඇයි? ජාතිත්තද්දෝ. ධනේ ජාතියෙන් ඉහළට ගිහිල්ලයි ධනත්තද්දෝ දැන් මට ධනේ තියෙන මට සහෝදරියෝනේ නෑ. හැබැයි මතක තියාගන්න ඕනේ එහෙම හිතලා තමන්ගේ ඥාතීන් පහත් කළ සලකනව නම් කවදරි දවසක පිරිහෙනවා. මොකද හේතුව සල්ලි අද තිබුණට හෙට නෑ. ඒක හෙට නැති වෙන්න පුළුවන්. නමුත් ඥාතී එක බඩවැල කඩාගෙන ආපු සහෝදර සහෝදරියෝ කවදාවත් පස්ස බලන්නේ නැහැ. නැති වුණත් ගෙදරට පින්නතුණී අර මුලින් කිව්වා වගේ ඔක්කොම ඉන්නේ සල්ලි තියෙනකන් විතරයිනේ. නමුත් යම් කිසි සහෝදරයෙක් හරි කවුරු හරි කෙනෙක් ඥාතියෙක් ඊළට ගියාට පස්සේ තමන්ගේ ඥාතීන් නැතිබරි ඥාතීන් අමතක කරනවා නම් අනිවාර්යෙන් පිරිහෙනවා කිව්වා. එහෙම ඕන තරම් අද තියෙනවා. ඔයත්තන්ට ඕන තරම් පින්නතුණි කතා මතක් වෙනවා ඇති. ඕන තරම් කතා පින්නතුණි දැන් 100ට නැගෙනවා ඇති. පිරිහෙනවා. දැන් බුදුහාමුදුරු ඊළඟට දේශනා කරනවා ඊළඟ ගාතාව ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනරෝ ලද්දං විනාශේති තම්පරා භවතෝ මුකං. ඔන්න ඉත්ති දුත්තෝ යම් කිසි කෙනෙක් ස්ත්‍රීන් කෙරෙහි ලොල්ලූයේ සුරා දුත්තෝ යම් කිසි කෙනෙක් සුරාවට ලොල්ලූයේ අක්ක දුත්තෝ ඇඳිවත හෝ උගසර තියලා බුදුහාර දේශනා කරන්නේ ඇඳිවත හරි කමක් නැහැ උගසර තියලා සූදුවට යන නම් පුරුදු වෙලා තියෙන්නේ ලද්දං විනාශේති ලැබුණු දේවල් විනාශ කරනවා නම් තම්පරාභවතෝ මුකං අනිවාර්යෙන් පිරිනවනවා කිව්වා. සූදුවෙහි ආදීනව 6ක් තියෙනවා. බුදුහාර දේශනා කරනවා දිනුවට පස්සේ සතුරන් ඇති වෙනවා. ඒ සූදු පොළේදී දිනන්නේ. දිනුවට පස්සේ දන්නවා මෙයාට හොඳට සල්ලි තියෙනවා සතුරන් අනිවාර්යෙන් ඇති වෙනවා. මේ බුදුහාර ආදීනව. දෙවෙනි එක තමයි පෙරදුනාට පස්සේ ශෝක කරනවා. ඇයි? අනේ මේ ධනෙ හම්බ කරන්න මං කොච්චර කල් දුක් විඳද එකම සූදුවෙන් ඔක්කොම ඉවරයිනේ කියලා ශෝක වෙනවා. තුන්වෙනි එක තමයි ඇස් හමුවේදීම තමන්ගේ
ධනිය කියන එක පින්නතුනි නැති වෙනවා විනාශ වෙනවා පිරිහෙනවා. හතුන එක තමයි ජන සමාජයේ සුරාවට පුරුදු වෙච්ච සූදුවට පුරුදු වෙච්ච කෙනාගේ වචනේ ජන සමාජයේ පිළිගන්නේ නැහැ. ඔහු කොන් වෙනවා සමාජයේ. පස්වෙනි එක තමයි පින්නතුනි උසස්සේ සම්මත මිනිස්සු කිසිම වැඩකට ඒ පුජ්‍යලයා සම්මත මේ සම්බන්ධ කරගන්නේ නැහැ. ඒ සුරාවට සූදුවට පුරුදු වෙච්ච මිනිස්සු සම්බන්ධ කරගන්නේ නැහැ. අද එහෙමුණාට එදා සම්බන්ධ කරගත්තේ නැහැ. එහෙම සම්බන්ධ වුණත් පිරිහෙනවා. ඊට පස්සේ බුදුහාර දේශනා කරනවා හයවෙනි එක තමයි ආවාහ විවාහයකට කිසිම අම්ම කෙනෙක් තමන්ගේ දුවෙක් දෙන්නේ නැහැ. සුරාවට සූදුවට පුරුදු වෙච්ච කෙනෙකුට. ඔය බුරුම එහෙම පින්නතුන්ට මතක ඇති ගිහිල්ලත් සමහරු. ඒ කියන්නේ බුරුමේ හැම කෙනෙක්ම අවුරුදු 7ේදී පැවිදි වෙන්න ඕනේ. අවුරුදු 7ේදී පැවිදි වෙලා සතිපට්ඨාන සූත්‍රේ, මංගල සූත්‍රේ, රතන සූත්‍රේ, කර්ණීමේ සූත්‍රේ මේ සූත්‍ර 4 අනිවාර්යෙන් කටපාඩම් කරගන්න ඕනේ. එක්කෝ මාස 6ක අවුරුදු මාස 6ක පැවිද්ද තියෙනවා, මාස 12ක පැවිද්ද තියෙනවා, ඊට පස්සේ අවුරුද්ද පැවිද්ද තියෙනවා. ඒ විදියට. ඉතින් ඒ කියන්නේ මහාන වෙලා සිවුරෙන්න පුළුවන්. මාස 6ක් හරි ඉඳලා නැත්නම් මාස 6ේදී සිවුරු වරින්න ඕනේ කියලා සිවුරු වරින්න පුළුවන්. මාස 7ේදී බෑ. 8ේදී බෑ. එහෙනම් මාස 12ම ඉන්න ඕනේ. දැන් මාස 12දී තුනොත් මට සිවුරු වරින්න ඕනේ නැහැ. තව අවුරුද්දක් මං ඉන්නවා කියලා ඉන්න පුළුවන්. ඒක අතරමැදදී බෑ. කාලයක් තියෙනවා. මොකද નિયમિત කාලයේදී සිවුරු වැරලා ගියොත් සංඝරාජ හාමුදුරුවන්ගෙන් ලැබෙනවා මේ සහතිකයක්. ඒ කියන්නේ මෙයා ශාසනයේ හොඳට ඉඳලා එළියට ගියපු කෙනෙක්. අන්නේ සහතිකයේ තමයි අම්ම කෙනෙක් වුණත් දුවෙක් දෙනකොට බලන්නේ. ඒ කියන්නේ මෙයා මහාන වෙලා හිටියද කියලා. ඒ කියන්නේ එහෙම හිටපු කෙනෙක් සමාජගත වෙනකොට හොඳ කෙනෙක් සමාජගත වෙන්නේ. අර අතරමැදි සිවුරු ඇරියොත් සංඝරාජ හාමුදුරුවන්ගේ මේ මොකද්ද මේ සහතිකයේ පින්නතුනි හම්බෙන්නේ නැහැ. බලන්න හොඳයි ඉතින් ඒකයි. එකතකට හොඳයි. ඔව් ඒ කියන්නේ හොඳ කෙනෙක් සමාජගත වෙන්නේ. ඒකයි. අපි කියන්නේ නෑ මේ බුරුමින්න මිනිස්සු මේ මියන්මාරින් මිනිස්සු ඔක්කොම හොඳයි කියන එක නේ මේ කියන්නේ පින්නතුනේ. ඒ කියන්නේ ඒ සම්මත ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ විදිහට බුදුහාමුදුරු දේශනා කරනවා ස්ටීන් කෙරෙහි ලොල්ලෝයේ සුරාවට ලොල්ලෝයේ සූදුවට ලොල්ලෝයේ අනිවාර්යෙන් පිරිහීමකටපත් වෙනවා. 9 වෙනි ගාථාවේ කියනවා සේහි ධාරේහි සන්තුට්ඨෝ වේසියාසුපදිස්සති දිස්සති පරදාරේසු තම්පරා භවතෝ මුකං. සේහි ධාරේහි ස්වකීය ස්වාමි දීනගෙන් සතුට වෙන්නේ නැතුව අසන්තුට්ඨ සතුරු නොවි වේසියාසුපදිස්සති. ඒ කියන්නේ පරාඹුවන් ඒ කියන්නේ අනි දෙපැත්තට මෙහෙමයි. එහෙම යනවනම් පරදාරේසු ඒ අනිවාර්යෙන් පිරිහෙනවා. බුදුහාරු දේශනා කරනවා අධර්ම රාගයේ මිත්‍යා ධර්මයේ විසම ලෝභය කියලා. කෙලස් තුනක් තියෙනවා. මේ කෙලස් තුන බහුල වෙනකොට මිනිස්සු පිරිහෙනවා. අධර්ම රාගය කියන්නේ පින්නතුනි නොසුදුසු තැනි රාගය උපදවා ගන්නවා. ඒ කියන්නේ තාත්තගේ නංගි කෙරෙහිත් රාගය උපදිනවා. මේ තාත්තගේ නංගි ඒත් රාගය උපදිනවා. ඒ වගේම ගුරුවරයාගේ බිරිඳ මේ Tamanට උගන්වන ගුරුවරයා ඒ ගුරුවරයාගේ බිරිඳ කෙරෙහිත් රාගය උපදිනවා. ඒක අධර්ම රාගය. ඒක හොඳ නැහැ. ඊට පස්සේ මිත්‍යා ධර්මයේ කියන්නේ පින්නතුනි බුදුහාරු දේශනා කරනවා ස්ටීන් කෙරෙහි රාගෙන් බැඳෙනවා. පුරුෂයන් කෙරෙහි රාගෙන් බැඳෙනවා. ඒ පිරිහෙනවා එතකොට. ඊට පස්සේ විෂම ලෝභය. ලෝභය නම් පින්නතුනි කාටත් තියෙනවනේ. විෂම ලෝභය කියලා කියන්නේ දකින සෑම වස්තුවක් කෙරෙහිම අර ලෝභසිතක් ඇති කරගෙන ඒක Tamanට අයිති කරගන්න පින්නතුනි උත්සාහවන්ත උනන්දු වෙනවා. එතකොට පිරිහෙනවා කිව්වා. ඊට පස්සේ 10 වෙනි ගාථාවේ කියනවා අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුත්තනේ. තස්සා ඉස්සාන සුපති තම්පරා භවතෝ මුකං. තනක් මොකද්ද? අතීත යොබ්බනෝ පෝසෝ ඉක්මගී යෝන් භව ඇති. තිම්බරුත්තනේ ඉස්මගී යෝන් භව ඇති තරුණ දැරියක්. ආනේති වයසක කෙනෙක් විවාහ කොට ගනීද? තස්සා ඉස්සාන සුපති. ඇය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නොනිදාද තම්පරා භවතෝ මුකං පිරිහෙනවා. ඒ කියන්නේ තරුණ කාන්තාවක් වයසක කෙනෙක් විවාහ කරගන්නවා. වයසක කෙනෙක් තරුණ කාන්තාවක් විවාහ කරගන්නවා. එතකොට ඔහු දන්නවා මේ තරුණ කාන්තාව කොහෙත්ම ඉන්නේ කැමැත්තෙන් නෙවෙයි. එතකොට මෑ රැකගන්න මෑ වෙන කෙනෙකුට යයි කියන බය නිසා මෙයා කරන්නේ මොකද? තස්සා ඉස්සාන සුපති. සුපති කියන්නේ නින්දක් නෑ මේ මිනිස්සයාට. ඇයි මේ ආරක්ෂා කරගන්න ඕනනේ ලබාගත්තු දේ. එතකොට බුදුහාරු දේශනා කරනවා එහෙම කරනවා නම් එහෙම වෙනවා නම් තම්පරා භවතෝ මුඛං පිරිහිනවා කිව්වා. පින්නතුට මතකනේ අර කොසල් රජුරෝ සීන 16ක් දැක්කනේ. ඒ සීන 16න් දෙවෙනි එක තමයි මේ කුඩා ගස්, පැල ගස්, ඒ කියන්නේ වියතයි උස. ඒ වියතක් උස වුණාට ඒවයි මලුත් පිපිලා ගෙඩිත් හැදිලා. මේ තමයි හීනේ. වියතක් උස එක පින්නතුනේ මලුත් පිපිලා ගෙඩිත් හැදෙන විදියක් නැහනේ. මේ හීනේ බුදුහාඳුරු ගාවට ගිහලා කිව්වම බුදුහාන්නේ මොකද්ද මේකේ තේරුම? බුදුහාඳුරු වදාලා අනාගතයේ මිනිස්සු රාගයේ බහුල වෙලා නිසි වයසට එන්නේ නැතුව
විවාහ ජීවිතයට පත් වෙනවකෝ එතකොට ඉක්මනට පිරිහෙනවා කිව්වා. ඊට පස්සේ 11 වෙනි ගාථාවේ කියනවා ඉත්ති සොණ්ඩින් විකරණින් පුරිසං වාපිතාදිසං ඉස්සර යස්මින් තපාපේති තම්පරා භවතු මුකං. සොණ්ඩින් ඒ කියන්නේ මස් මාංශ සඳහා මත්පැන් ආදියට ලොල් වෙච්ච. විකිරණින් ඒ මස් සඳහාම ධනෙ විසුරුවන. ඉත්තිං වා ඉෂ්ටියක් හෝ වේවා පුරුෂං වා පුරුෂයෙක් හෝ වේවා ඉස්සර යස්මින් තපාපේති. ඉසුරෙහි තබනවද? ඉසුරේ කියලා කියන්නේ ආයතනයක ප්‍රධානියෙක් හැටියට තියන්න හොඳ නැහැ. කවුද? මත්පැන් වලට ලොල් වෙච්ච. බොන්නේ නැති මිනිස්සු හොයන්න බෑ. මේ කියන්නේ පින්නතුනි එයා මත්පැන් වලටමයි වියදම් කරන්නේ. මස් වලටමයි වියදම් කරන්නේ. මස් වලටම මත්පැන් වලටම වියදම් කරන ඉෂ්ටියක් හෝ පුරුෂයෙක් හෝ වේවා කිසිම දවසක ආයතනයක ප්‍රධානියෙක් හැටියට තියන්න එපා. තිබ්බොත් ඒත් පිරිනෙක වෙනම කතාවක්. ආයතනයක් පින්නතුනි පිරිනනවා. කිසිම දියුණුවක් නැහැ ආයතනේ. ඇයි? එයා හම්බ කරන ධනය Tamanට ලැබෙන පඩියට වඩා කොටසක් ආයතනෙන් ගන්නවා. මොනවටද? මස් වලටයි මත්පැන් වලටයි. එයාගේ සල්ලි ගන්නෑ. එතකොට පිරිහෙන්නේ Taman එක පැත්තකින් පිරිනවා. ඊට වඩා පින්නතුනි ආයතනය පිරින. බලන්න බුදුහාරු කියපු දේවල්. අද එහෙම දේවල් කොච්චර තියෙනවද අද? ඕනතරම් දේවල් තියෙනවා. ඒ නිසා බුදුහාරු දේශනා අර කොසල් රජුරෝ පින්නතුනි සීන 16න් දැක්වපු 4 වෙනි සීනේ තමයි මේ ගැල ඉසිලීමට සමත්. ගැල කියලා කියන්නේ මේ කරත්තේ උහුලන්න පුළුවන් තරුණ හොඳ පුහුණු ගොන්නු ඉඳෙද්දී නොපුහුණු ගොන්නු බඳිනව කරත්තේ. මේක තමයි හීනේ. කොසල රජු දැක්ක. බුදුහාර ගාන බුදුහානේ මේකේ තේරුම මොකද්ද කියලා ඇහුවා. බුදුහාර කිව්වා අනාගතයේ උගත් පරිණත මිනිස්සුන්ට තන හම්බෙන්නේ නැහැ කිව්වා. එතකොට පිරිහීම තමයි සිද්ධ වෙන්නේ කිව්වා. ඉතින් මේ ටික දේශනා කරලා අන්තිමට කියනවා අප්ප භෝගෝ මහතන්නෝ කත්තියේ ජායතේ කුලේ සෝච රජ්ජං පත්තේති තම්පරා භවතු මුකං අප්ප භෝගෝ සල්පූ භෝගයති මහතන්නෝ යම් දෙයකින් සෑහීමකටපත් නොවි දැඩි ආසාවක් තියෙන කෙනෙක් කත්තියේ ජායතේ කුලේ ශාස්ත්‍රීය කුලේ තමයි උපදින්න ප්‍රාර්ථනා කරන්නේ සෝච රජ්ජං පත්තේති ඔහු රජ වෙන්නයි ප්‍රාර්ථනා කරන්නේ අනිවාර්යෙන් පිරිහෙනවා කිව්වා. ඒ කියන එක පින්නතුරු තේරුණා. ඒ කියන්නේ පින්නතුනි සල්ලි ටිකයි තියෙන්නේ. නමුත් ඔහුගේ ප්‍රාර්ථනාව රජකම ගන්න. ඒ කියන්නේ අප්පභෝගෝ සල්පෝ ධනයක් තියෙන්නේ. මහා තන්නෝ ඒ උනාට තියෙන තෘෂ්ණාව මහා ඉයලයි. බුදුහාරු දේශනා කරනවා මිනිස්සුන්ට මහා නැතුව නෙවෙයි. තියෙන දේ තුල සතුටු වෙන්න තරම් මේ මනස තෘප්තිමත් නැහැ. ඇත්තම කතාව ඒකනේ. ඒ කියන්නේ අපිට නැතුව නෙවෙයිනේ. අපිට තියෙනවා. නමුත් අපිට මේ තියෙන ටිකෙන් අපිට මනස සතුටු කරගන්න බෑ. ඒ කියන්නේ මනස තෘප්තිමත් කරගන්න බෑ. ඒ නිසා අසීමිත ආසාවන් තියෙන නිසා පින්නතුනි සීමිත සම්පත් වලින් අපිට තෘෂ්ණාව, ඒ කියන්නේ මේ අපේ සිත සතුටු කරගන්න අපිට බෑ. එතකොට බුදුහාමුදුරු දේශනා කරන එබඳු කෙනා අනිවාර්යෙන් පිරිහීමකටපත් වෙනවා කිව්වා. ඉතින් මෙන්න මේ ගාථා 12න් තමයි බුදුහාමුදුරුවෝ මේ පිරිහීම එදුරට දේශනා කළේ. මේ හැම දෙයක්ම පින්නතුනි පිරිහෙන කරුණෝ. නිසා අපේ නිරන් මහත්තයා ඉල්ලීමක් කරපු නිසායි මේ පරාභව සූත්‍රයෙන් මේ ධර්ම දේශනාව සිද්ධ කළේ පින්නතුනි. අද මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාට මුතුම් අමාමහ නිර්වාණ සුවේම සාක්ෂාත් වේවායි සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති. පින්නතුනි අපි දැන් පින් අනුමෝදන් කරමු. පින්නතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් පන්සිල් සමාදන් වුණා. අපි සම්බුද්ධ පූජාවත් පැවැත්තුවා. පරාභව සූත්‍රයෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කළා. මේ සියලුම ආකාරයෙන් පහල කරගත්තු සියලු පින් 2021 7 වෙනි මාසේ 8 වන දින පරලොව සපත්වන්ට යෙදුණු මොනිකා ගේට් රූට් ජයතිලක රණසිංහ ආදරණීය මෑණියන් වහන්සේ අපේ මේ පින් අනුමෝදන් වේවා. අපේ රණසිංහ මවතුමියට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කොටගෙන නිවනින් සැනසෙන්න සුඛ සහගත ප්‍රතිපදාවෙන් මේ සියලු කුසලානිසංස ධර්මයන් හේතු වාසනාම වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මීට වසර 46කට කලින් පරලොව සපත් වුණු පියාණන් වහන්සේ වන ආර්යවංශ සුමතිපාල රණසිංහ මහත්මයා පියාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම
පියාණන්ගේ සහෝදරයන් වන විමලපාල රණසිංහ මහත්මයා, වික්‍රමපාල රණසිංහ මහත්මයා, චන්ද්‍රපාල රණසිංහ මහත්මයා කියන මේ හැමදෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. මීට මාස 6කට කලින් පරලොව සැපත් බත් වඩන නිලමගේ ධර්මකීර්ති මහත්මයාටත් මේ පින් අනුමෝදන් වේවා. වසර 21කට කලින් පරලොව සැපත් ගුණශීල ජයගොඩ ඒ පැටි අංකල්ටත් මේ පින් අනුමෝදන් වේවා. මේ නම් සඳහන් කරන්ට යෙදුණු සියලු දෙනාටමත් අද මේ පින්කමට නිලාන් මහත්මයාට, ලක්ෂ්මන් රණසිංහ මහත්මයාට උදව් උපකාර කළ මේ සහෝදර සහෝදරියන්ට මේ පින්කම කරගන්න උදව් කරපු සෑම සියලු දෙනාගේම නමින් මිය ගිය සී කටයුතු සියලු දෙනාටත් මේ පින් ලැබේවා. සංසාර දුක් කෙලවර උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනෙන් අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාත ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. රැස් කරගත්තා වූ මේ සීල පින් බලයෙන් අපිත් ප්‍රාර්ථනාවක් තබා ගනිමු. සසර වසනතුරු නිවන් දකින්නතුරු අසත්පුරුෂ ආශ්‍රයයක් නොලැබේවා. සත්පුරුෂ ගුණයේ ඇති කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය සම්පත්තිය ලැබේවා. අවසානයේ බුද්ධ ආදී උතුමන් වහන්සේලා මේ සියලුම සාංශාරික දුක් වලින් නිදහස්ව ලැබූ චතුරාර්ය සත්‍ය ධර්මයේ ආબોධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිවන් අවබෝධ වේවා. සාදු සාදු කියන ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි ඔහොම වන්දනා කරගන්න. සෙත් ගාථාව දේශනා කළ හැමදෙනාටම ආශිර්වාද කරනවා. උතුම් විජයශ්‍රී ජයශ්‍රී මා බෝරජානන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ද්‍රෝණියක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති ස්වර්ණමාලී චෛත්‍රාජයන් වහන්සේගේ අනන්තානුභාව බලයෙන් අවුරුදු 45ක් පුරාවට ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ පහසලද අපේ දලදා හාමුදුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් පින්නතුන්ට අසනීපයක් එදත් දුකක් කරදරයක් නම් නොම වේවා. සියලු කටයුතු සාර්ථක වේවා. සිතගේ ධාර්මික සංකල්පනා බලාපොරොත්තු සියල්ලක්ම සඵල වේවා. පින්නතුන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි සම්පත්තියම ලැබේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු.